හරි. එහෙනම් පුතේ අද අපි කතා කරන්නේ වායුගොලය සම්බන්ධ තියෙන පාඩමේ ඉතුරු කොටස. එතකොට මම කලිනුත් ඔයාලට කිව්වා මේ වායුගොල ස්තරවල එක එක ලක්ෂණ තියෙනවා කියලා. අපි ජීවත් වෙන්නේ මේ වායුගොලේ තියෙන 15 ස්තරය තුල. අපි කියන එකට පරිවර්තී ගෝලය කියලා. අපි ජීවත් වෙන්නේ වායුගෝලයේ 15 ස්තරය වෙච්ච පරිවර්තී ගෝලය තුල. එතකොට මේ පරිවර්තී ගෝලය තුල ඉන්නකොට මේ පරිවර්තී ගෝලයේ පහළ මට්ටම අපිට මුහුදු මට්ටම කියලා. ඒ මුහුද ආසන්න ඒ සීමා මට්ටමේ ඉඳලා ඉහළට යන්න උෂ්ණත්වයේ වෙනසක් වෙනවා. ඒ වගේම පීඩනයේ වෙනසක් වෙනවා. පීඩනය කියලා කියන්නේ වායුගෝලයේ පීඩනය. අපිට උඩින් වායුගෝලය මම ඉදත් කිව්වා අපිට ඉහළින් තියෙන වාතය. අපි කලින් කතා කරලා තියෙනවා මේ වාතයට ස්කන්ධයක් තියෙනවා කියලා. එතකොට අපිට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අපිට උඩින් වාතය තියෙනවා නම් ඒ වාතය මගින් මේ පෘථිවිය මත අපි මත පීඩනයක් වෙදෙනවා. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඇයි? අපිට පුරුදු වෙලා පුතේ. එතන වායුගෝල පීඩනය අපි මත යෙදෙනවා ඇත්තටම. අපිට දැනෙන්නේ නැහැ එච්චර ඒක. අපි එකට හුරු වෙච්ච හින්දා. හැබැයි මේ පෘථිවියේ පහළ මට්ටමේ ඉඳලා ඉහළට යන්න කන්දක් උඩට යන්න පුතේ අපිට ඉහළ දෙන වායුගෝල ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනවනේ ඉතින්. උඩට යන්න ඉහළ දෙන ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනකොට මොකද වෙන්නේ? වායුගෝල පීඩනය ටික ටික අඩු වෙනවා. ඊළඟ තව දෙයක් වෙනවා. උෂ්ණත්වයේ අඩුවක් වෙනවා. වායුගෝල ඉහළට යන්න උෂ්ණත්වයේ අඩුවක් වෙනවා. ඔයාලා හිතන්නකෝ දැන් කොළඹ උෂ්ණත්වය නෙමෙයිනේ කෑගල්ලේ තියෙන්නේ. නුවර තියෙන අඩු උෂ්ණත්වයක්නේ. නුවර එළියට ගියාන් පස්සේ උෂ්ණත්වය තවත් අඩු වෙනවා. ඇයි? වායුගෝලය තුල ඉහළට යන්න උණුසුම අඩුවීමක් සිද්ධ වෙනවා. අන්න ඒකයි මේ විදිහට අපිට අත්විඳින්න හම්බ වෙන්නේ. එතකොට අපි බලමුකෝ සාමාන්‍ය කොළඹ උෂ්ණත්වය අංශක අපි තුමු 28ක් විතර වෙනවා කියලා දවසක. එතකොට එදාම අපි නුවරඑළිය උෂ්ණත්ව අංශක 24ක් 22ක් වගේ වෙන්න පුළුවන්. නුවරඑළිය අංශක සෙල්සියස් අංශකනේ මේ පාවිච්චි කරන්නේ සෙල්සියස් අංශක 15ක් විතර වගේ වෙන්න පුළුවන්. අපිට තේරෙනවා එතකොට ඉහළ යන ප්‍රමාණය අනුව උෂ්ණත්ව වෙනසක් වෙනවා. අපි එදා කිව්වා වායුගෝල පීඩන මයින ඒකකය. අපි කිව්වා මොනවද ඒකකේ නම පුතේ? මට හෙන්න කියන්න බලන්න ඒකකය. මිලිබාර්. මිලිබාර් වලින් මයින්නේ. එතකොට පුතේ කොළඹ ආසන්නයේ මේ වායුගෝල පීඩනය 1100ක් විතර වෙනවා මිලිබාර් වලින්. මේක නුවරට ගියාන් පස්සේ ඒක 950ක් විතර වගේ වෙනවා. මේවා පාඩම් කරන්න ඕනේ නැහැ. නුවරට ගියාන් පස්සේ මේ පීඩනය 800 ආසන්න ප්‍රමාණයකට එනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා එතකොට ඉහළට යන්න වායුගෝලීය පීඩනය අඩුවක් වෙලා තියෙනවා. ඒතර මේ අපි ඉන්න පරිවර්තී ගෝලය තුල ඉහළට යන්න පීඩනය හා උෂ්ණත්වය අඩු වෙනවා. තේරුණාද පුතේ ඔයගලන්ට ඒක? පැහැදිලිද? පැහැදිලි. හරි. ඔව්. එහෙනම් පුතේ ඔයගොල්ලන්ගේ ටියුට් එක ගන්න. ඒක තියෙනවා වායුගෝලයේ ස්තරවල උෂ්ණත්වය හා පීඩනය වෙනස් වීම කියලා. අන්න එතන අපි මේක සටහන් කරගමු. දැන් ලියා ගන්න මෙන්න මෙහෙම. ලියා ගන්න. අප ජීවත් වන්නේ ඇහෙන්නේ නැබුද මොකද්ද? කොතනද ලියාගන්නේ? ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා මම දැන් කිව්වේ අපි කොටසක් කරානේ බහිර්ගුල වෙනකන්. එතනින් එහා ඉතුරු දෙන්න ලියා ගන්න පටන් ගන්න. ටියුට් එක ගිසති පන්තිට ආවේ නැද්ද? ඉතින් ආව නම් මේ අපිට සිග්නල් ප්‍රශ්නයක් නිසා කලින් හරි කලින් කට් වුණා නම් පන්තියේ රෙකෝඩින් එක තියෙනවා දාලා ගෲප් එකට. ඒක බැලුවා නම් ඒ පාඩමේ ඉවර කරපු තැන බලා ගන්න පුළුවන්. ඒක බැලුවෙත් නැද්ද ඔයා? පුතේ බැලුවෙත් නැද්ද? බැලුවද?
බැලුවා නම් ඉතින් එතනින් එහාට අපි ලියාගමු. හරි. බලලාම පස්සේ මේක ඔයාලට තේරෙනවා කොතනද ඉවර කරලා තියෙන්නේ කියලා. හරි. ටියුට් එකේ තියෙනවා පුතේ බහිර්ගෝලයෙන් පස්සේ වායුගෝලයේ ස්තරවල උෂ්ණත්වය හා පීඩනය වෙනස් වීම කියලා. අන්න එතනට යන්න. හරි. ලියාගන්න. අප ජීවත් වන්නේ වායුගෝලයේ පරිවර්තී ගෝලය තුලයි. හරි. ගෝලය තුලයි. ඒකම ලියා ගන්න. පරිවර්තී ගෝලයේ ඉහළට යාමේදී අපි නමක් කියන පුතේ උන්නතාංශය කියලා. වරන්දාල ලියන පුතේ උන්නතාංශය කියලා. උන්නතාංශය. ඒ කියන්නේ උන්නතාංශය කියන්නේ මොකක්ද දන්නව පුතේ? උන්නතාංශය කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උසින්ද ඉන්නේ කියන එක උන්නතාංශය කියලා කියන්නේ. වරන්දාල ලියා ගන්න ඉහළට යාමේදී නැත්නම් උන්නතාංශය ඉහළට යාමේදී වායුගෝලීය පීඩනය හා උෂ්ණත්වය අඩුවේ. හරි. පුතේ මයික් ඔෆ් කරන් ඉන්න පන්තියේ මට හැම වෙලෙම කියන්න බෑ. ඒතකොට මට සිද්ධ වෙන ඔක්කොම මයික් ඔෆ් කරන්න. එහෙනම් අනිත් කට්ටියට බාධාවක් නොවෙන්න මයික් ඔෆ් කරගෙන පන්තියේ ඉන්න. හරි. දැන් පුතේ ඔයගොල්ලන් පොතේ තියෙන වගුවක් දීලා එක්තරා දවසක ලංකාවේ නගර තුනක උෂ්ණත්වය හා පීඩනය දීලා තියෙනවා. සාමාන්‍ය වායු පීඩනයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ නගරයක. වායු අවපාතයක් සුළු සුළු කාම්පස් වෙනසක් වෙනවා නැත්නම් සාමාන්‍ය වෙනසක් වෙන්නේ නැහැ. උෂ්ණත්වයේ වෙනසක් වෙන්න පුළුවන්. ඔයාලා වගුවක් තියෙන පොතේ ඒක තියලා තියෙනවා ඔයගොල්ලන්ට නගර කිහිපයක උෂ්ණත්වය හා පීඩනය ලියා ගන්න අලුත් ඡේදකින් පහත වගුවේ දැක්වෙන්නේ එක්තරා දිනයක පහත වගුවේ දැක්වෙන්නේ එක්තරා දිනයක ශ්‍රී ලංකාවේ නගර කිහිපයක උෂ්ණත්වය හා වායුගෝලීය පීඩනයයි. හරි. බලන්න දැම්මා ඒක ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට. ඒක ඔයාලට පේනවද පුතේ? ඔයාලට පේනව නේද ඒක? හරි. ඔයාලා පොතේ මේක තියෙනවා. පොතේ බලාගෙන ඒක ඇඳ ගන්න ඔය යටින්. ඉඩ මදි නම් යට ඉඩ තියෙනවනේ වැඩිපුර තියලා. ඒ පහලට කරලා වගුව ඇඳ ගන්න. බලන්න ඔයාලට පේනවා මිලිබාරලෙම ඉන්නේ වායුගෝල පීඩනය කොළඹට වඩා මහනුවරඑළිය ප්‍රදේශවල පීඩනය අඩු වෙලා තියෙනවා. ඒතකොට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. එවරස්ට් කන්ද බලන්න. එවරස්ට් කන්ද උඩ පීඩනය ගොඩක් අඩුයි. ඒ වගේම උෂ්ණත්වය ගොඩාක් අඩුයි. වෙලා තියෙන්නේ අර අපි කලින් කතා කරපු පෘථිවියේ මුහුදු මට්ටම ඉහළට යාමේදී වායුගෝලීය පීඩනය හා උෂ්ණත්වය අඩු වීම තමයි ඒකට හේතුව වෙන්නේ.
අපි chart එක ඇඳලා ඒ කරුණු ටික ලියා ගන්න. කොහෙද අඳින්න ඕනි? ටියුට් එකේ ඔය යට ඉඩ තියෙන්නේ. නැඳ ගන්න. ඉඩ නැද ටියුට් එකේ? පුතා? තියනවා සර්. ඒකනේ. එතන නැඳ ගන්න. දැන් ඔයගොල්ලෝ මේ දින අගයන් පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම විදියකට. ඔයාලා දැනගන්න මේ වෙනවයි කියලා. ඒ මිසක් මේ අගයන් පාඩම් කරන්න එපා. ඉබාට ගියාන් පස්සේ මේ සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා නම් ඔයගොල්ලන්ට මේ අගයන් දෙනවා. ඒ හින්දා මේ අගයන් පාඩම් කරන්න එපා. මතක තියාගන්න උන්නතාංශ වැඩි වීමේදී වායුගල පීඩනය හා උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා. සර් ලියාගත්තා. සර් පොඩ්ඩක් ඉන්න. මොකද පුතේ? සර් ලියාගෙන ඉවරයි. හරි. අනිත් අලියන් ඉක්මනට. හරි හරි ඉක්මනට ලියන්න. හරි නේද? හරිනේ? හරි. එතකොට මේ පොළොව මට්ටමේ අපි ඉන්න පරිවර්තී ගෝල ඉහළට යාමේදී අපි දැන් දන්නවා උෂ්ණත්වය හා තාපය උෂ්ණත්වය හා පීඩනය වෙනස් වෙනවා අඩු වෙනවා කියලා. එතකොට අපිට මෙහෙම ලියන්න අඳින්න පුළුවන්කම තියෙනවා මේක ප්‍රස්ථාරයක් විදිහට. බලමු අපි. දැන් ඔන්න මේ තියෙන්නේ පෘථිවියේ මුහුදු මට්ටම. ඉතින් තියෙන්නේ පෘථිවියේ පරිවර්තී ගෝලය. මේ තියෙන්නේ පෘථිවියේ ඊළඟ කොටස ස්තර ගෝලය. මම රවුම් කරේ නෑ රවුම් ගමනකට තියෙන පොඩ්ඩක් ඕක. ඊට පස්සේ තියෙන පෘථිවියේ මොකක්ද මෙතන තියෙන ගෝලය කියන්න. අපතේ මධ්‍ය ගෝලය. මධ්‍ය ගෝලය. පස්සේ තියෙනවා මෙතන තාප ගෝලය. පස්සේ තියෙනවා මෙතන උඩින් තියෙනවා මොකද්ද? බාහිර ගෝලය. හරි. අපි ඉන්නේ මේ කඳු තියෙන්නේ ඔය හැමදේම තියෙන්නේ මේ පරිවර්තී ගෝලේ. ඉස්සර ගෝලේ කිසිම අපේ ගොඩබිම තියෙන දෙයක් මේක උඩට ගිහිල්ලා නැහැ. බලාකුළු පවා තියෙන මේ කොටසේ. මොකද තියාගන්න. එතකොට මේ පරිවර්තී ගෝලය තුල අපි බලමු උස මේ පැත්තට මේ උස මේ තියෙන්නේ. උස. කිලෝමීටර් 15ක්. මේක 50ක් නේ. මේක 80ක්. නැත්නම් දිනවා අපි මාක් කරන්නේ අපිට ඕන මෙච්චරයි. හරි. දැන් පුතේ මේ පරිවර්තී ගෝලය මේ තියෙන උෂ්ණත්වය ඒවද උෂ්ණත්වය. උෂ්ණත්වය බලමු අපි. උෂ්ණත්වය. මේ බිඳුවේ ඉඳලා මේ පැත්තට උෂ්ණත්වය වැඩි වෙනවා. අපි හිතමු 10 20 30 40 වගේ උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන් බැවිදියට. පැත්තට ගන්න. මේ ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ. දැන් පුතේ අපේ පෘථිවියේ මුහුද ආසන්න උෂ්ණත්වය ටිකක් වැඩිනේ. දැන් ලංකාවේ නම් ලොකු උෂ්ණත්වයක් නැහැ. ඒ කාන්තාරයක් වගේ ගත්තාම පස්සේ ලංකා මන්නාරම දිහාම උෂ්ණත්වය ගොඩක් වැඩි. මුහුදු මට්ටමේදී. අපි හිතමු ඒක 40ක් කියලා. ඉහළට යන්නේ මොකද? ඉහළට යන්නේ මොකද? උෂ්ණත්වය ටික මොකද අඩු වෙනවනේ පුතේ. අඩු වෙනවනේ. ඔන්න අපි කිලෝමීටර් 15ක් උඩ ගියාන් පස්සේ උෂ්ණත්වය අංශක 10ක් විතර අපි හිතමු 10ට වඩා අඩු වෙනවා. හිතමු මේ වුණා කියලා 10ක් විතර වුණා. ඒ පරිවර්තී ගෝලය තුල 15 උෂ්ණත්වය වැඩි උඩ යන්නේ නැහැ උෂ්ණත්වය අඩු වෙනවා මේ අඩු පැත්තට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ස්තර ගෝලය. මේකේ තමයි පුතේ අර ඕසෝන ස්තරය තියෙන්නේ. මේ ඕසෝන පුළුවන් පුතේ තාපය රඳව ගන්න.
තාපය රඳව ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මොකක්ද වෙන්නේ? ඔසෝන ස්තරයේදී. ඒ හින්දා මෙතන ඔසෝන අඩු වෙයි කියන්නේ. දැන් එතකොට මෙතන තියෙනවා ස්තරයක්. ඕසෝන ස්තරය. මේ ස්තරය මගින් අර සූර්යාගින පාරජම්බවල කිරණ ඒ වළක්වන පෘථිවියට. ඒතර මේවා මෙතන රැඳෙනවා. ඒ පාරජම්බවල කියන්නේ තාප කිරණ වර්ගයක්. උදේනේ හින්දා මේ කොටසේ උෂ්ණත්වය ටිකක් වැඩි. එමනම් මෙතන උඩට යන්න යන උෂ්ණත්වය ටික ආපහු උෂ්ණත්වය ආයි වැඩි වෙනවා. ආපහු උෂ්ණත්වය ටික වැඩි වෙනවා. මේ වැඩි පැත්තට යනවා වැඩි පැත්තට එනවා. වැඩි පැත්තට ආවා. එහාට මධ්‍ය ගෝලය. මධ්‍ය ගෝලය. මධ්‍ය ගෝලයේ ඕසෝන් වායුව එච්චර නැහැ. ඒකට තාපය රඳව ගන්න නැහැ එච්චර මධ්‍ය ගෝලයේදී. මොකද වෙන උෂ්ණත්වය ආපහු උෂ්ණත්වය ටික උෂ්ණත්වය අඩු වෙනවා. ආයි මේක අඩු වී ගොඩාක් අඩු වෙන උෂ්ණත්වය මේ විදියට. මේ පැත්තට වගේ යනවා. බිඳුවට අඩු වෙනවා. මධ්‍ය ගෝලය තුලදී. අනේ තාප ගෝලිලානේ තාප ගෝලෙ වායු උන්නේ නැහැ. වායු උන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේකට තාපය හම්බ වෙනවා. ඒ තාපය ආපහු ගමන් කරනවා. මේ වායුන් තියෙනවා වායුන් තියෙනවා. වායුව අඩුයි ඉතින් වායු අඩුයි. එතකොට මේ රඳව ගැනීමක් නම් වෙන්නේ නැහැ ඇත්තටම. හැබැයි උන් නැතුණාට මෙහාට යන්න අර හම්බෙන සූර්ය තාපය වැඩි වෙනවා. හේතුව අපි ඉහළට යන්න මොකද වෙන්නේ? සූර්යාට ටික ටික ලං වෙනවනේ. ඊටත් වඩා ඔතන මොකද්ද වෙන්නේ? ආපුතේ ඒ අංශු වලට හැකියාවක් තියෙනවා පුතේ. සූර්ය ශක්තිය උරා ගන්න මේ අංශු වලට හැකියාවක් තියෙනවා මේ හැදෙන අංශු වලට. ඒ හින්දා උෂ්ණත්වය ටිකක් ආයි වැඩි වෙනවා. වැඩි වීම යනවා. වැඩෙනකොට අපිට කියන්න බෑ උෂ්ණත්වය තව වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට පුතේ ඒක කොටස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට දෙන්න මෙච්චරයි. ඔයාලා මේව ඕනේ නැහැ. මේක දේවා පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා මොකද තියන්නේ මේ කොටස මොකද්ද? පෘථිවිය ඉහළට යන්න පරිවර්තී ගෝලයේ ඉහළට යන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. ඔය දන්නවනේ ඒක? නුවරට යන උෂ්ණත්වය අඩු වෙනවා ටික ටික. ආය උඩට යන උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. වැඩි වෙන්නේ ඇයි? පරිවර්තී ගෝලය ඉවරුනාම පස්සේ උෂ්ණත්වය අඩු වෙවි ගිහලා අන්තිමට තියෙන නවතිනවා. අනිත් පැත්ත හැරෙනවා පරිවර්තී ගෝලයේ පස්සේ. මේ පස්සේ ස්තර ගෝලය. ඒක ඕසෝන් වායුව තියෙන හින්දා ඕසෝන් වායුව තාපය රඳව ගන්නවා. ඒ හින්දා මේ ස්තරයේ උෂ්ණත්වය ටික ටික ආයි වැඩි වෙනවා. හරිද පුතේ? ඔයාලා පැහැදිලිද ඒක? පැහැදිලි සර්. පැහැදිලි. ඔව් එතන මේ කොටස් වලට ඕනේ නැහැ පුතේ. මේ කොටස් ඔයගොල්ලන්ට නැහැ. මම එක කරලාට මේ ටික හොඳ තියාගන්න ඕගොල්ලෝ මේ ටික ඔයගොල්ලන්ට ඕන වෙනවා. මොකද පරිවර්තී ගෝලය තුල ක්‍රියාකාරීත්වයයි ස්තර ගෝලය තුල ක්‍රියාකාරීත්වයයි උෂ්ණත්වයේ ඔයගොල්ලන්ට ඕනේ. කමාරු නැහැනේ. හේතුව තමයි මං කිව්වේ. හරි අපි ඒක නම් ලියාගමු. ටියුට් එක අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත ඔයගොල්ලන් රූපයක් තියනවා දීලා මේ රූපේ ගාවින් අපි ලියාගමු උෂ්ණත්වය වෙනස් වෙන්නේ කොහොමද කියලා. දාගන්න තරුවක් ඔක කියන්න. සර් තවත් වායුගෝල තියෙන මේ ග්‍රහලෝක තියනවා කිව්ව නේද? ඔව් තවත් ග්‍රහලෝක තියෙනවා. පුතේ මේ ප්‍රශ්න ටික පස්සේ අහන්න තියාගන්න. හේතුව මට දැන් පාඩම ඉවර කරන්න උනාද? ඒ හින්දා මම පාඩම අමතක කරු පස්සේ අහන්න ඉවර ලඟ වෙලා. නැත්නම් අපිට වෙලා මදි වෙනවා පාඩම කරන්න. මොකද ඉස්සරහට යනකොට අපිට ගොඩක් කතා කරන්න වෙනවා නේද එක්ක. එතකොට මේ ප්‍රශ්න ටික පස්සේ අහන්න අන්තිමට වෙලාව දෙන්න. හරි. ටියුට් එක ගන්න ඔයගොල්ලන්ගේ. ඒක එහා පැත්තේ පෙරලා ගන්න. රූපේ තියෙනවා ඔයගොල්ලන්ගේ. අනිතර ලියා ගන්න දාගන්න තරුවක්. දාගන්න තරුවක්. ලියා ගන්න මෙහෙම. පළවෙනි තරුව පරිවර්තී ගෝලයේ පරිවර්තී ගෝලයේ පරිවර්තී ගෝලයේ ඉහළට යන විට
උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවේ. ක්‍රමයෙන් අඩුවේ. ක්‍රමයෙන් අඩුවේ. ක්‍රමයෙන් අඩුවේ. හරි. හේතුව මොකක්ද ඒකට? හේතුව පුතේ සූර්යතාපය හින්දා ගොඩබිම මුහුද රත් වෙනවා. ඒ හින්දා මේ ගොඩබිම උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි ඉහළට යන්න ගොඩබිම නැද්ද? ගොඩබිම තියෙනවා. එහෙනම් අඩු වෙන්නේ ඇයි? අඩුනේ පුතේ ඉහළට යන්න මුහුදු වගේ තාපය රඳව ගන්න පුළුවන් විදිහේ ස්ථාන විශාල ජලාශ නැහැ. එතකොට රැඳෙන්නේ උෂ්ණත්වය. ඒ හින්දා තාපය අඩුවක් වෙනවා. ඒකයි හේතුව වෙන්නේ. හරි ලියා ගන්න. ඒකම ලියා ගන්න. ඒට හේතුව අනිත් එක අහගන්න. දැන් ගොඩබිම මුහුද ආසානේ වනාන්තර වගේ දේවල් නැහැ. වනාන්තර තියෙනවා නම් තාපය රැඳෙන්නේ නැහැ. එච්චර සීතල වෙනවා. වනාන්තර වගේ දේවල් නැති හින්දා ඒ ආසන්නයේ උෂ්ණත්වය ගොඩක් වැඩි. පෙරළ ආසන්න ප්‍රදේශවල. අර හුලං හමන හින්දා අපිට උෂ්ණත්වය අඩුවෙන් දැනුණාට පෙරළ ආසන්න ප්‍රදේශවලදී ඇත්තටම ඊළඟ තාපය ගොඩක් වැඩි. මොකද තියාගන්න. හරි. තියාගන්න. ඒට හේතුව සූර්ය තාපය නිසා ගොඩබිම හා මුහුද. පුතේ මයික් ඔෆ් කරගන්නකෝ. ගොඩබිම හා මුහුද රත් වීම නිසා මම ලියුණා කියලා කියන මට ලියා ගන්න බැහැ. රත් වීම නිසා ගොඩබිම ආසන්නයේ උෂ්ණත්වය ඉහළ යාමයි. දැන් ඔයගොල්ලෝ හිතයි නම් ගොඩබිම ආසන්නයේ නම් ගොඩබිමනේ තියෙන්නේ ඉහළ කඳුවල. තෝ ගොඩබිම තමයි තියෙන්නේ. අපි තව ඉහළට ගියොත් එහෙම මේ ගොඩබිම් වලින් කඳුවලින් උඩට ගියොත් එහෙම අහසට ගියොත් එහෙම උෂ්ණත්වය තවත් අඩු වෙනවා. අයි උඩ අයිස් මිදලා තියෙන්නේ. වලාකුළු හැදිලා තියෙන්නේ උඩ. ඒ උෂ්ණත්වය ගොඩක් අඩු හින්දා. ඒ හින්දා පෘථිවිය ඉහළට යන උෂ්ණත්වය තව අඩු වෙනවා. තව අඩු වෙලා යනවා. නොකයි වෙන්නේ. හරිද පුතේ? සර් ගොඩබිම ආසන්නේ උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ වැඩිය. හරිද? හරි සර්. හරි. ඊළඟ කරුණ ලියා ගන්න. ඊළඟ තරුව දා ගන්න. දෙවෙනි තරුව. මෙන්න මේ අවස්ථාව. ස්තර ගෝලය තුල ඉහළට යද්දි මොකද්ද වෙන්නේ? මේකේ තියෙනවා ස්තරයක්, ඔසොන ස්තරය. එයා සූර්ය තාපයේ තියෙන කිරණ වර්ගයක් වෙච්ච පාරජම්බුල කිරණ රඳව ගන්නවා, උරා ගන්නවා. ඒතර මේ ස්තර රත් වෙනවා. මේ දෙක ස්තර උඩට යන්න උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. දාන දෙවෙනි තරුව දා ගන්න. දාලා ලියා ගන්න. ස්තර ගෝලයේ ඉහළට යත්ම උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වේ. හරි. එයට හේතුව එහි ඇති ඕසෝන්
එහි ඇති ඕසෝන් වායුව සූර්යාගෙන් ලැබෙන පාරජම්බුල කිරණ අපි වල ඉංග්‍රීසියෙන් කියන පුතේ අල්ට්‍රා වයලට් රේස් කියලා නැත්නම් කියන UV රේස් කියලා කියනවා. පාරජම්බුල කිරණ උරාගෙන රත් වීමයි. හරි. හරිද පුතේ? උරාගෙන රත් වීමයි. අහගෙන ඉන්න ඕනේ ආ. උරාගෙන රත් වීමයි. හරිද? හරි සර්. හරි. දැන් මට කියන්න එහෙමනම් පුතේ මේ ස්තර පහෙන් මේ ජීවීන්ගේ පැවැත්මට වගේම ජීවීන්ගේ අවස්ථා සපුරා ගන්න ඉතා වැදගත් ස්තරය මොකක්ද? පරිවර්තී ගෝලයේද, ස්තර ගෝලයේද, මධ්‍ය ගෝලයේද, තාප ගෝලයේද නැත්නම් බහිර්ගෝලයේද? වැඩිම දත් වෙන්නේ. පරිවර්තී ගෝලය. ඔව්. ඇත්තටම පුතේ පරිවර්තී ගෝලය තමයි. මේ ජීවීන්ගේ සියලුම ක්‍රියාකර්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ කිලෝමීටර් 15ක් දක්වා තියෙන පරිවර්තී ගෝලය තුල. මොකද තියාග අනිත් ගෝල වලින් අපිට ප්‍රයෝජනක් තිබුණා වුණාට අපේ කාර්යය ඔක්කොම සිද්ධ කරන්නේ අපි පරිවර්තී ගෝලය තුල. සියලු වායුන් වර්ග වැඩිපුරම තියෙන්නේ පරිවර්තී ගෝලේ. එතකොට මේ පරිවර්තී ගෝලේ වායු ගෝලේ වැඩිම තියෙන වායුව මොකද්ද? ඔයාලා හිතන්නේ. පුතා මේ පරිවර්තී ගෝලයේ වැඩිපුර තියෙන වායුව මොකද්ද? එකට තියෙන්නේ මොකද්ද? එකට තියෙන්නේ නයිට්‍රජන් වායුව. වායුවකට තියෙන්නේ. මේක 70 ඉක්මවා තියෙනවා. 78ක්. 78ක් තියෙනවා නයිට්‍රජන් වායුව. ඊළඟට මොකක්ද තියෙන්නේ? එකට තියෙන්නේ ඔක්සිජන් වායුව. ඒක 121ක් විතර තියෙනවා. අනිත් වායු ඔක්කොම කොච්චර තියෙනවද? අනිත් වායු ජල වාෂ්ප හැම එකම කොච්චර තියෙන්නේ? 100ට 1යි. ඒ කියන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ ජල වාෂ්ප වගේ ඒවා වෙනත් වායු වර්ග ඔය කාබන් මොනොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් වගේ ඒවා තියෙන්නේ ඔක්කොම තියෙන්නේ 100ට 1යි. එතන වායුවක වැඩිපුරම තියෙන්නේ මොනවද? නයිට්‍රජන් වායුව. ඊළඟට තියෙන්නේ අපි හුස්ම ගන්න පාවිච්චි කරන ඔක්සිජන් වායුව. ඊට පස්සේ තියෙන්නේ වෙනත් වායු වර්ග කාබන් ඩයොක්සයිඩ් ඇතුළු තවත් වායු තියෙනවා. මේ වායු දෙන දශම ගණන් තියෙන වායු. දශම ගණන් තමයි වායු ගෝලයේ තියෙන්නේ. හරි. දැන් පුතේ ඔයගොල්ලන්ගේ ටියුට් එක ගන්න ආපහු බලන්න. ඒකේ තියෙන වාතය හා එහි සංඝටක කියලා. පෘථිවියේ වඩාත්ම වැදගත් වන වායු ගෝලයේ ස්තරය වන්නේ පරිවර්තී ගෝලයයි. ඇත්තනේ අපි දන්නවනේ දැන් ඒක. ඊට අංගු වාතයේ සංයුතිය පහත වගුවෙන් දැක්වේ. අපිට ලියාගමු මොනවාද ඒ වායු වර්ග කියලා. මොනවද ලියන්න පුතේ? ලියන්න නයිට්‍රජන් කියලා. නයිට්‍රජන්. සියයට 78ක් තියෙනවා. ලියා ගන්න එකට 78යි කියලා. දැන් ලියා ගන්න. පරිමාව කියලා තියෙන තැනද ලියන්නේ? පරිමාව නෙමෙයි. ඔව් ප්‍රතිශතක. ඒක තමයි. එතන ලියා ගන්න. පරිමාව කොහොමද තියෙන්නේ? පරිමාව නෙමෙයි තියෙන්නේ. පරිමාව ප්‍රතිශතලෙ තියෙන්නේ. කොච්චර 100 තියෙනවද කියන එක. එතන ලියා ගන්න. ඊළඟට ඔක්සිජන් වායුව 121ක් තියෙනවා. 121ක් තියෙනවා ඔක්සිජන් වායුව. ලියා ගන්න කාබන් ඩයොක්සයිඩ්
හයිඩ්‍රජන් මෙතන නෑ දාලා එකක් දාගන්න හතක් තියෙනවද නේද? හතක් ලියමු. හයිඩ්‍රජන් හයිඩ්‍රජන් කියාගන්න. හයිඩ්‍රජන් වායුගෝල තියෙනවා. හයිඩ්‍රජන් ජල වාෂ්ප කට වෙනත් වායු ඔක්කොම තියෙන කොච්චරද 101යි. මෙන්න මේ වගේ මේ 3 4 මල්ලලා මෙන්න මේ වගේ දාන්න සංගල වරහණක් දාලා ඉස්සරහ ලියා ගන්න ඔක්කොම 101යි කියලා. හරිද පුතේ? තේරුණාද ඔයගලන්ට එක? පැහැදිලිද? හරි. हाइड्रोजन की है පුතේ හයිඩ්‍රජන් නෑ ඒකට අගයක් දාන්න එපා. අඩුයිනේ. මේ ඔක්කොම තියෙන මෙච්චරයි. හයිඩ්‍රජන් එක මම දැම්මා එක හයිඩ්‍රජන් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වෙනත් ඔක්කොම තියෙන්නේ 101යි. මෙතනම තියෙන 99ක් නේ 78 21 එතන 99ක් නේ. මේකේ ඇතුළතම ඔක්කොම ටික තියෙන්නේ. එහෙනම් ඒකත් මේකටම ගන්න. හරිද? හරිද පුතේ? හරි සර්. हरी से හරි ඊළඟ පුතේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා ඒ වායු වර්ග ගැන වෙනම ලියන්න කොටසක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට විභාගයට අහන්නේ නැහැ. ඒ වුණාට පස්සේ ලියාගමු අපි ඒක. වෙලා තිබුත් අපි කරමු ඒක. ඒ වායු වර්ග වල ප්‍රයෝජන මෙතන ලියන්න තියෙන්නේ. හැබැයි වුණාට ඔයගොල්ලන්ට විභාගයට අහන්න නැති හින්දා මම කතා කරන්නේ නැහැ මේ වෙලාවේදී. දැනගන්න ඔයගොල්ලෝ පොතේ තියෙන මේක අමතර දැනුම කියලා. ඒක පස්සේ කියව ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම පස්සේ කියලා දෙන්නම් ඒක. පාඩම කරන ඕන ටික කරාන් පස්සේ අපි ඒ ටිකත් පොඩ්ඩක් කතා කරමු. එහෙනම් අපන් මේක පිටු ඇරලා අපි යනවා ඊළඟ කොටසට. හරි? තේරුණා පුතේ? පැහැදිලිද? ඔව් සර්. ඒ කියන්නේ ඔය ඔයගොල්ලන් අද තියෙන අමතර දුන්නම කියන කොටස විභාග වලට අහන්නේ නැහැ. ඒක තියෙන ඔයගොල්ලන්ට දැනගන්නයි තියෙන්නේ. හින්දා කියව ගන්න දැනගන්න දේ අපතේ යන්නේ නැහනේ. සිලබස් එකට අදාළ නැති වුණාට අමතර දැනුම ඔයගොල්ලන්ට වටිනවා සෑහෙන්න. ඔයගොල්ලෝ දැකලා තියෙ ටීවී එකේම තරඟ තියෙනවා නේද? කට ගියාම පස්සේ ළමයි උත්තර දීලා ජයග්‍රහණ ලබා ගන්නවා. ඒවට ඔය කරුණ අවශ්‍ය වෙනවා. මතර කරුණ අවශ්‍ය වෙනවා. මොකද සාමාන්‍ය පොතේ වගේ විතරක් දැනගෙන බුද්ධිමතෙක් වෙන්න බැහැනේ. එහෙනම් ඒවත් අපි දැනගන්න ඕනේ. හම්බෙච්ච වෙලාවට පත්‍රයක් පොතක් කියවන්න. ටීවී එකේ එහෙම යන අඩසටහන් තියෙන පරිසරය ගැන, ලෝකෙ ගැන එයා බලන්න. නාට්‍යම කාටුන් වල ඉන්නේ නැතුව ඒවත් බලන්න. ඒක දැනුමක් හම්බ වෙනවා. මං ඉස්සරහට මතකයි අපේ ගෙදරට සීනි ගේන පත්තර වල ඒවා මම බලනවා ඉස්සර. එහෙම තමයි ආසය තුනන් පස්සේ කියවන්න. ඉතින් පුතේ දරුවොත් එහෙම බලන්න කරන්න. මම පොඩි කාලේ මම කිව්වේ දැන් ඉතින් මට වෙලාවක්වත් නැහැ පත්තරයක් බලන්න. ඒ කාලේ හරි ආසයි කියවන්න. ඉතින් එහෙම වුණාන් පස්සේ තමයි දැනුම වැඩිපුර හම්බ වෙන්නේ. හැම දෙයක්ම කියවන්න උත්සාහ කරන්න. කම්පියුටරෙන් ෆෝන් එකෙන් ගේම් ගහගාම ඉන්නේ නැතුව YouTube එකේ හරි නැත්නම් වෙබ් එකේ හරි වැදගත් දේවල් තියෙනවා. වැදගත් දේවල් ඔයගොල්ලෝ බලන්න, කියවන්න, අහන්න. එතකොට තමන්ගේ දැනුම වැඩි වෙනවා. ඔබ ඉතින් මොකද්ද කියන්න? රූපවාහිනී ITN එකේ වගේ වැඩසටහන් ගොඩක් යනවා. ඒක තමයි පුතේ. ඒ වගේ වැඩසටහන බලන්න. හැම වෙලේම මේ එච්චර ප්‍රයෝජන නැතිව බලන්න වැඩිය ඒවත් බලන්න වෙනවා. කාටුන් බලන්න කාට කැමතිනේ බැලුවට කමක් නැහැ. හැබැයි ඒවම බලබල ඉන්නේ නැතුව අරවත් බලන්න ඕනේ ඔයගොල්ලෝ. නැත්නම් අන්තිමට නිකන් සාමාන්‍ය දැනීමක් නැති පොතේ දෙනු විතරක් තියෙන පිරිසක් බිහි වෙනවා. එහෙම බිහි වෙන්න එපා. එහෙම වෙන්න එපා. හොඳ බුද්ධියක් තියෙන දරුවෙක් වෙන්න නම් හැම දෙයක් ගැන දැනගන්න ඕනේ. හරි තියාගන්න. හැමෝගෙම එක වගේ නෑනේ පුතේ. දැන් හැමෝගෙම වෙනස්කම් තියෙනවා. දැන් හැමෝ ඔයාලා බලන්න දැන් දරුවෝ හිතනවා දැන් හැම දරුවෙකුටම එක විදිහටම බුද්ධිය පිහිටලා නැහැ. හරි ඒක සාමාන්‍ය තත්ත්වයක් අපි දැන් තේරුම් ගන්න බෑ ඒක. ඒක අඩුපාඩු තියෙන පුළුවන් දරුවන්ගේ. හැබැයි ඒ වුණාට හැමෝම වටිනා පුතේ. හැමෝම වටින පුද්ගලයෝ. සමහර ළමයි හිතයි මට පන්තියේ පළවෙනි වෙන්න බෑනේ. මම විද්‍යාවේ ලකුණු මට හම්බෙන්නේ 50යි. අරයට ලකුණු 90ක් 100ක් හම්බ වෙනවා. මට ඒ ගානට එන්න බෑනේ. එහෙම එකක් නැහැ. කාටවත් පුළුවන්. හරි? එහෙම හිතන්න එපා. උත්සාහ කරන්න. උත්සාහ කරාන් පස්සේ Tamante මේ මට්ටමට යන්න පුළුවන්කම හම්බ වෙනවා. ඔය හැම වටිනා පුතේ. දැන් හිතන්න සමහරවල් හිතනවා එයාට පවුස්ගම් වැඩි. එයාට කම්පියුටරයක් තියෙනවා. මට කම්පියුටරයක් නැහැ. එයාට හොඳ ෆෝන් එකක් තියෙනවා ක්ලාස් යන්න. මට තියෙන කබල් ෆෝන් එකක්. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. යම් දණට ගියාන් පස්සේ ඔයාලා අගේ මනින්නේ
ඉගෙනගත්ත විදිහෙන් නෙමෙයි. ඉගෙනගත්ත දේවල් වලින්. හින්දා ඒ තියෙන දේ අපිට තිබුණ නැහැ කියලා. අල පස්සට යන්න එපා. අඩුපාඩු තිබුණයි කියලා. අඩුපාඩු වලින් සැලෙන්න, දුක් වෙන්න, ලැජ්ජ වෙන්න එපා. මම හොඳ කතාවක් කියන මේ කතාව මට මේ අහන්න හම්බෙච්ච කතාවක්. මම ළඟදී මම අහන යනකොට ඔෆිස් ගිල යනකොට ඇහිච්ච කතාවක් මම මේ කියන්නේ. ඔන්න එක්තරා පුද්ගලෙක් හිටියලු. එයා ගොවිතැන් කරන්නේ. එයාගේ ගෙදර තියෙන්නේ කන්දක් උඩ. එතකොට මේ කන්ද උඩ තියෙන එයාගේ මේ වගාවන්ට එයා වතුර දාන්න ඕනේ. ඉස්සර කාලේ වතුර මෝටර නැහැනේ. මෙයා කරන්නේ මොකද්ද? අර එයා කරන්නේ එයා ගන්න භාජන දෙකක් ගන්නවා. භාජන දෙකක් අරගෙන ඒ දෙක වතුර පුරවලා අර කදක් වගේ අර කරට පොල්ලක් දාගෙන දෙපැත්තේ එල්ලගෙන මේ භාජන දෙක පල්ලෙහා ගඟේ වතුර පුරවගෙන ඒ ගඟේ වතුර පුරවගෙන කඳුළට මේ කද අරන් යනවා. ඒ කද දෙපැත්තේ තමයි අර ලොකු ඇලුමිනියම් භාජන දෙකක් එල්ලලා තියෙන්නේ. ඒතකොට කඳුළට ගියාන් පස්සේ ඒ භාජන දෙක වතුරට ගියා පැලවලට දානවා. අර තේරෙනවද මම කරේ කතාව? පුතා? තේරෙනවා. ඔව්. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් පුතේ මේ භාජන දෙක එක භාජනයක සිදුරු වෙලා තියෙන්නේ. ඒ භාජනේ පරණයි. භාජනේ කැඩිලා සිදුරු වෙලා තියෙන්නේ. දැන් කොහොම හරි මේ කඳුරට ගියාන් පස්සේ අර එක භාජනයක් හොඳයි. දැන් මේ කදෙන් අරගෙන මේ අර පොල්ලක බැඳගෙන දෙක එල්ලගෙන තමයි යන්නේ. මේක භාජනයේ වතුර ටික භාගයක්ම එයා කඳුර යනකොට හැලෙනවා. කඳුරට ගියාන් පස්සේ ගෙදර ගියාම වතුර තියෙන්නේ එක භාජනයක භාගයයි තියෙන්නේ. අනිත් එකේ සම්පූර්ණයෙන්ම තියෙනවා. එක භාගයයි තියෙන්නේ. දැන් මේක මේ භාජනයට දුකයි. අපි හිතමු භාජනය කතා කරන්න පුළුවන් කියලා යාට දුකයි. දැන් අනිත් භාජන හොඳ භාජනය කියනවනේ අනිත් භාජනයට බලන්නකෝ. ඔයාගේ වතුර නැහැ. ඔයා වතුර භාගයයි තියෙන්නේ. ඔයා සිදුරු වෙලා තියෙන්නේ. ඔයා විසි කරන්නේ නැහැ මේ ගොවි මහත්තයා. මොකටද ඔයා පාවිච්චි කරන්න දන්නේ නැහැ කිය අර හොඳ භාජනේ බයිනෝල අර හිල්ලෙච්ච භාජනයට. එයා කියන්නේ එයා හිල්ලලා කියන්නේ එයා දැන් එයා පරණ වෙලා නැත්නම් එයාගේ කොටස් කැඩිලා දැන් එයා හිල්ල සිදුරු වෙලා තියෙන්නේ. භාජනේ පරණ. අර බයිනම යාට. මට දුකයි මේක. දැන් ඔන්න හැමදාම කන්දර යනකොට වතුර පුරවගෙන මෙයාගෙන් භාගයක්ම මග හැලෙනවා. ඉතුරු වෙන්නේ භාගයයි. මේ භාගයෙන් අර ගොවිරාල පැලවලට දානවා. හැමදාකම අර අනිත් භාජනේ මෙයාට දොස් කියනවා ඇති. hina වෙනවා, ලැජ්ජ කරනවා. ඔයාගේ වතුර භාගය ඉතුරු වෙන්නේ. මග වතුර ඔක්කොම තියෙනවනේ. ඔයා මොකටද පාවිච්චි කරනවද දන්නේ නැහැ. ඔයා විසි කරන්න තියෙන කියනවා. දැන් කොහොම හරි පස්සේ දවසක හිතුණා මේ භාජනයට හිතුණා මේක ගොවිරාලට කියන්න. අර බයිනවා කියලා නෙමෙයි. මාව අයින් කරන්න කියලා කියන්න හිතුණා කැඩිජි භාජනයට. ඔන්න ගොම එකස කරන් ගියාන් පස්සේ ආපහු අර විදිහටම කන්දර ගියාන් පස්සේ ඒ භාජනේ කතා කරාලු අර ගොවිරාලට. කතා කරලා කිව්වා මහත්මයා දැන් මගේ වැඩක් නැහැ ඔයාට. පේන්නේ නැද්ද? මගේ හැමදාම සිදුරු වෙලා තියෙන්නේ. ඒ වතුර ගේද්දී මගේ භාගයක්ම මගේ හැලෙනවා. ඔයා මේ ලොකු දුරක් මම උස්සන් එනවා. උස්සන් ආවට මගේ වතුර තියෙන භාගයයි. ඒ හින්දා මගේ ප්‍රයෝජනයක් නැහැ ඔබතුමාට. මම විසි කරලා අලුත් භාජනයක් ගන්න කියලා ඒ පරණ භාජනේ ගොවිරාලට කියනවා. ගොවියා මොකද කරන්නේ? භාජනේ උස්සන් යනවා එයාගේ දොර ගාවට. කියලා පෙන්නනවා. ඔයාලට පේනවද පල්ලෙහා තියෙන අර අපේ පාරේ තියෙන මල් ගස් පොලිම. උඹට පේනවා. ඒ ඔක්කොම කරේ ඔයා. ඒ කොහොමද? මම වතුර දාන්න ගියේ නෑනේ වට. නෑ. ඔයා මං උස්සන් එනකොට ඔයාගේ සිදුරු වලින් වතුර වැක්කිරෙනවා. වතුර වලින් තමයි මේ මල් ගස් වලට වතුර ජලය හම්බ වෙලා මල් හැදිලා ඔය විදිහ ලස්සනට තියෙන්නේ. ඔයාගේ සිදුරු තිබුණ නැත්නම් මට මල් ගස් වලට වතුර දාන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ පාරේ ආපහු ගිහලා වතුර දානවා කියන්නේ අමාරු දෙයක්. පල්ලමට යන්න එපා. අමාරු දෙයක්. හැබැයි ඔයා උස්සගෙන එද්දිම ඔයා විසින්ම ඉබේම මේ මල් ගස් වල වතුර දානවා. එතකොට ඒ අයින තියෙන මල් ගස් පොලිම ලස්සනට හැදිලා මල් පිරලා තියෙන්නේ ඔයා හින්දා. ඒ හින්දා ඔයා දුක් වෙන්න එපා. ඔයාගේ සිදුරු තියෙනවායි කියලා. ඒ හින්දා තමයි මේ මල් ගස් ටික එහෙම හැදිලා තියෙන්නේ. මම මේ මල් විකුණලා හැම සතියෙම ලෝ ගාණක් හොයා ගන්නවා. ඒකේ ගෞරවය හම්බෙන්නේ ඔයාට කියලා ඒ භාජනෙට කියනවා. ඒ භාජනේ සිදුරුණාට පුතේ
ඒකේ වටිනකමක් තියෙනවා. නේද? එතකොට ඔයාලා පුතේ අඩුපාඩුවක් තිබුණයි කියලා ගෙදර ෆෝන් එක පරණයි ඔයාලට කම්පියුටරයක් නැහැ නැත්තම් තියෙන එක කැඩිච් එකක් කියලා දුක් වෙන්න එපා. වටිනවා. තියෙන දේ වටිනා පුතේ. සමහරට එහෙම දෙයක් තියෙන හින්දා ඔයාලට ඒකේ වටිනාකම වැඩි වෙන්නත් පුළුවන්. ඒ හින්දා පුතේ Tamanට තියෙන දේ අඩුපාඩු තිබුණයි කියලා දුක් වෙන්න එපා. පස්සේ කාලෙකදී අඩුපාඩුව හින්දාම ඔයාලට වැඩි වටින දෙයක් හම්බ වෙන්න පුළුවන්. ඒ හින්දා අඩුපාඩු ගැන හිතන්නේ නැතුව අපි වැඩේ කරගෙන යමු. හරි. අපි දැන් කතා කරන්නේ නම් පුතේ මේ වායුගෝලයේ ඔය කියන්න. සර් දැන් කිව්ව කතන්දරේ මම අහලා තියෙනවා. ඒක තමයි මටත් ඒක අහන්න හම්බෙච්ච එකක් පුතේ. මටත් අහන්න හම්බෙච්ච එක හැමෝම අහලා නැහැ නේ ඒක. හැමෝම අහලා නැහැ නේ. මම ඒකයි කතාව කිව්වේ. මටත් ඒ කතාව හිතුණා ඇත්ත හොඳ කතාවක් මේ කියලා. මට ඒක කියන්න හිතුණාද මමත් ඒක අහපු එකක් තමයි. මම හදපු එකක් නෙමෙයි. මම අහුව එකක්. හරි. ඒ කතාව හරි ලස්සනයි සර්. ඒක තමයි නේද? හරි. ඒක තමයි පුතේ. ඔයගොල්ලෝ අඩුපාඩු ගැන හිතන්න එපා ඔයගොල්ලන්ගේ. අඩුපාඩු සමහරලාට ඔයගොල්ලෝ වාසියක් වෙන්නත් පුළුවන්. වාසියක් වෙන්නත් පුළුවන්. හින්දා හිතන්න නැතු අපි ඔය වැඩේ කරන් යමු. හරි. අපි බලමු පුතේ එහෙමනම් වායුගෝලයේ කෘත්‍යයන් මොනවද කියලා මෙතනින් එහාට. ඒ කියන්නේ වායුගෝලයේ කාර්යයන් මොනවද? අපි දන්නවනේ වායුගෝලයේ කොටස් අපි හඳුනගත්තා. අපි කිව්වා වායුගෝලයේ ප්‍රධානම කොටස වෙන්නේ අපිට අපේ පරිවර්තී ගෝලය කියලා. අය බලමු පුතේ මේ වායුගෝලයේ මොනවද කාර්යයන් කියලා. අංක 1 මොකද්ද? අපි මේක අංක පිළිලක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා මම උනාට කතා කරනවා පුතේ අපිට වායුගෝලයෙන් තියෙන ප්‍රධාන ප්‍රයෝජනේ මොකද්ද? අපේ ශ්වසනයට අවශ්‍ය හුස්ම ගන්න අවශ්‍ය සතුන්ට ශාක වලට අවශ්‍ය වායුව මොකද්ද? ඔක්සිජන් වායුව. දැන් ශාක වලට අවශ්‍ය වෙන කාබන් ඩයොක්සයිඩ් තමයි ආහාර නිෂ්පාදනය කරන්න. හැබැයි ශාක ශෝෂණය කරන රැ වුණාන් පස්සේ ඒකට ශාකට අවශ්‍ය වෙනවා ඔක්සිජන් වායුව. ඒ හින්දා සතුන්ට ශාක වලට අවශ්‍ය වායුව තමයි ඔක්සිජන්. මොකටද? ශෝෂණය කරන්න. මේක සපයන්නේ කවුද? සපයන්නේ වායුගෝලයෙන්. ඒකට ඒක තමයි තියෙන ප්‍රධාන ප්‍රයෝජනය වෙන්නේ මේ වායුගෝලයෙන්. හරිද පුතේ? ඔයාලා පැහැදිලිද ඒක? ඔව් සර් පැහැදිලි. ටියුට් එක ගන්න. ඒක තියෙන වායුගෝලයේ කෘත්‍ය කියලා. දාගන්න අංක 1 ලියා ගන්න. සතුන්ට ශාකවලට සර් ඔක්සිජන් කියලා තියෙන තැන ලියන්නේ. නෑ. දැන් පුතේ මවලට කිව්වා ඒක ලියන්න එපා කියලා. ඒ පිටු අතාරින්න. අනිත් පිටුවට යන්න. ඒ කරුණු ටික අමතර කරුණු. අපි පස්සේ කතා කරමු ඒ ගැන. ඒක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ කියන්න කරන්න. හැබැයි ඔයගොල්ලෝ පොතේ මේක තියෙනවා. අමතර දැනුම කරලා මම ඒකයි දාලා තියෙන්නේ. ඒ වුණාට ඒක දැන් ලියන්න එපා. යහපැත්ත පිටු පෙරලන්න. මම ඉස්සෙල්ලා කිව්වනේ. හරිද? දැන් කිව්වනේ වායුවල කෘත්‍ය කියලා කිව්වනේ. ඇයි අවධානයෙන් ඉන්න පාඩම ගැන. හරි. පළවෙනි අපි කාලේ අපරාධ පුතේ එහෙම නිකන් ප්‍රශ්න හදන්නේ නේද? ලියාගන්න. සතුන්ට ශාකවලට ශෝෂණයට අවශ්‍ය ශෝෂණය පාඩම අවධානයෙන් ඉන්න. දැන් මම ඉස්සර වගේ පොඩ්ඩක් සැර කරනවා තමයි. දැන් ඇතිනේ අවුරුද්ද පන්ති ආවනේ. දැන් ඉතින් එහෙම මගහැරීම් වෙන්න බෑ. ශෝෂණයට අවශ්‍ය මොකද්ද? ඔක්සිජන් වායුව ලබා දීම. හරිද? හරි සර්. හරි. අංක 2 අපි දන්නවා ශාකවල සිද්ධ වෙනවා යම් ක්‍රියාවලියක් ආහාර නිෂ්පාදනය. අපි කියන එකට ප්‍රභා සංශ්ලේෂණය ක්‍රියාවලිය කියලා. අන්නේ ක්‍රියාවට අවශ්‍ය වායුවක් තියෙන මොකද්ද වායුව? පුතා මොකද්ද වායුව? කාබන් ඩයොක්සයිඩ්. ඒක ලබා දෙන්නේ වායුගෝලයෙන්. දැන් අංක 2 ලියා ගන්න. ශාකවල
ප්‍රභා සංශ්ලේෂණයට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දීම. කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දීම. ඊළඟ පුතේ මේ ශාකවල වර්ධනයට අවශ්‍ය මූල ද්‍රව්‍යයක් තියෙනවා. ඒක තමයි නයිට්‍රජන් කියලා කියන්නේ. නයිට්‍රජන් මූල ද්‍රව්‍ය අවශ්‍ය වෙන පුතේ ශාකවල වර්ධනයට. දැන් මේක තියෙන්නේ කොහෙද අඩිපුරම? තියෙන වායු ගෝලේ. දැන් ශාකවලට අවශ්‍ය නම් නයිට්‍රජන් කොහොමද ලබා ගන්නෙ? එහෙම ලබන්න බෑනේ. ඔව් බෑ තමයි. හැබැයි මේක මේ වායු වල නයිට්‍රජන් ලැබෙන ක්‍රම තියෙනවා ශාකවලට. ඒකත් තමයි පුතේ මේ පොළොවේ ඉන්න බැක්ටීරියා జాතියක්. පොළොවේ ඉන්නවා බැක්ටීරියා වර්ගයක්. රණුල ශාක කියලා කියන්නේ මෑකරල්, කවුපි, ඊට පස්සේ ඒ වගේ බෝන්ජ් වගේ ශාකවල මුලේ ඉන්නවා නිදිකුඹ වගේ ශාක මුලේ ඉන්න පුතේ එක්තරා බැක්ටීරියාවක්. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව ලබාගෙන ඒ ශාකවල ලබා දෙනවා. ඒක මොකද වෙන්නේ? ඒ ශාකේ නයිට්‍රජන් හම්බ වෙනවා. හැම ශාකෙම මේ බැක්ටීරියාව නැහැනේ. අනිතර කොහොමද හම්බ වෙන්නේ? දැන් කට්ටිය කෘත්‍රිම පොහොර ගහනවා. ඒව නෙමෙයි මේ කතා කරන්නේ. ස්වභාවිකව හම්බ වෙන විදිහ කතා කරන්නේ මේ. පුතේ පොළොවේ ස්වභාවිකව නයිට්‍රජන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එහෙම හදන විදිහක් නැහැනේ. වායු ගෝල නම් 70%ක්ම තියෙනවා. කොහොමද වෙන්නේ පුතේ? මේ අකුණු ගහනකොට මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරනවා වායු ගෝලයේ තියෙන තවත් වායුවක් වෙච්ච ඔක්සිජන් එක්ක. හදනවා සංයෝග කිහිපයක්. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ හදන ඒවා පාඩම් කරන්න එපා. මෙහෙම හිතන්නකෝ. නයිට්‍රජන් වායුව වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා සංයෝග හදනවා. මේ සංයෝග වැස්සේ වැහිවතර දිය වෙනවා. දිය වෙනම මොකද වෙන්නේ? ඒ සංයෝග පොළොවට වැටෙනවා. ඒ සංයෝග වල නයිට්‍රජන් තියෙනවා. ඒතර මේ ශාක ඒ සංයෝග උරා ගන්නවා. උරා ගත්තම පස්සේ ශාක වලට නයිට්‍රජන් හම්බ වෙනවා. නෝකයි සිදුවන ක්‍රියාවලිය මේ වායු නයිට්‍රජන් ටික ශාක වලට ලැබෙනවා. අකුණු ගැසීමේ ක්‍රියාවලියදී තමයි මේ නයිට්‍රජන් ටික නෙමෙයි ගොඩක් හම්බ වෙනවා පොළොවට ලැබෙන්නේ. ඒ නයිට්‍රජන් ශාක ලබාගෙන යාගේ පෝෂණ අවස්ථා සපුරා ගන්නවා. හරිද පුතේ? මට පැහැදිලිද ඒක? පැහැදිලි සර්. එහෙනම් ලියා ගන්න අංක 3. හරි අංක 3 ලියා ගන්න. ශාක වර්ධනයට අවශ්‍ය නයිට්‍රජන් වායුව පසට ලැබෙන්නේ වායු ගෝලයෙනි. හරි. ඊළඟ එක. ඔයාලට මම කිව්වා මේ වායු ගෝලයේ තියෙන ස්තරයක් වෙච්ච ස්තර ගෝලයේ තියෙනවා ඕසෝන ස්තරය කියලා පටලයක්. මේ පටලය මගින් අපිට ඉතා වැදගත් වෙච්ච කාර්යයක් කරනවා. ඒ කාර්යය තමයි මේ ඉරෙන් එන ඒ සූර්ය ආලෝකය හා සූර්ය තාපය. ඉතින් අපිට දෙයක් හම්බ වෙනවනේ ආලෝකය තාපය හම්බ වෙනවනේ. ඒ තාපයත් එක්ක තව දෙයක් එනවා විකිරණ කියලා දෙයක් එනවා. විකිරණ කියන්නේ කිරණ වර්ගයක්. ඒවත් ඉරිලියත් එක්ක එනවා. මේ විකිරණ වලින් අපිට හානිකර විකිරණ වර්ගයක් වෙච්ච පාරජම්බුල කිරණ. මේ ස්තර ගෝලයේ තියෙන ඕසෝන් ස්තරය මගින් වළක්වනවා. ඒ කිරණ වලින් පුළුවන් අපේ හැම පිළිකා හදන්න. අපි අවු යනකොට
අපි හැමෝට අඩුනම් පස්සේ ඒ අහිතකර අල්ට්‍රා වයලට් කිරණ නැත්නම් අදෝරක්ත කිරණ අපිට පිළිකා හැදෙනවා. එතකොට හැම පිළිකා හැදෙනවා. හැම පිළිකා හැදෙන්නේ මේ කිරණ වළක්වනවා ඕසෝන් ස්තරය මගින්. එතකොට අපිට ඒක මොකද වෙලා තියෙන්නේ? ආරක්ෂක උපක්‍රමයක්. ඒක කරන්නේ ඉතින් වායුගෝලය. ලියා ගන්න. ලියා ගන්න තුන්වෙනි කරුණ හතරනේ. හතරද පුතේ? ඔව් සර් ආ, හතරවෙනි. ලියා ගන්න. හතරවෙනි. හරි ලියා ගන්න එහෙමනම් සූර්යයාගේ සිට පෘථිවියට එහෙම නේ පෘථිවිය කියලා සමහර වැරදි ලියන එකයි පෘථිවියම ලියන්නේ පෘථිවියට හරි පෘථිවියට එන හානිකර පාරජම්බුල කිරණ වායුගෝලයේ ඇති ඕසෝන් ස්තරය මගින් වළක්වනු ලබයි. ඊළඟ පුතේ ඊට වැදගත් කරුණක්. මොකද්ද? දැන් පුතේ අපිට පෘථිවියට තාපය අවශ්‍යයිනේ. මේ තාපය නැත්තම් පෘථිවිය ඔක්කොම අයිස් කුට්ටියක් වෙයි. ඒකට මේ ගස් වැවෙන්නේ නැහැ. සතුටු වෙන්න බෑ. ඔක්කොම සතු මැරලා යන්නත් පුළුවන්. පෘථිවිය එහෙම නැහැනේ. අයිස් කුට්ටියක් නෙමෙයි. අයිස් තින් පැත්තේ තියෙන හැබැයි පෘථිවිය ගත්තන් පස්සේ ඕනතරම් මෙතන ඉන්න පුළුවන්. හේතුව මොකද්ද පුතේ? අපිට සූර්යයා මගින් තාපය හම්බ වෙනවා. හැබැයි දැන් චන්ද්‍රයට හම්බ වෙන තාපය. හැබැයි චන්ද්‍රය කියන්නේ අපේ හඳ. හඳ එක පැත්තක් පුතේ වතුර පැහැෙන්න තරම් රස්නේ පැත්තක් තියෙනවා. අනිත් පැත්ත අධික සීතලයි. ඒ කියන්නේ ඊට අධික සීතලකින් යුක්තයි හඳ එක පැත්තක්. දැන් පෘථිවිය එහෙම නැහැනේ. පෘථිවිය එහෙම සම්පූර්ණ එහෙම පැති නැහැ. හේතුව මොකද්ද පුතේ? හඳේ වායුගෝලයක් නැහැ. හඳ වැඩනකොට අවුවෙන්න පැත්ත හඳ රත් වෙනවා. හොඳට රත් වෙනවා. අනිත් පැත්ත අවුව නැහැනේ. හොඳටම සීතල වෙනවා. පෘථිවිය එහෙම නැහැනේ. අපි රැ වුණා පස්සේ අපි සීතල දැනනකොට රැ වුණා පස්සේ අපිට උණුසුමක් තියෙනවානේ. අපි අයිස් වෙලා යන්නේ නැහැ. නැත්නම් පෘථිවිය කරගෙනකොට දවල්ට පිච්චෙනවා. රැ වෙද්දී අපි අයිස් වෙනවා. එහෙම වෙන්න පුළුවන් අපිට වායුගෝලයක් නොතිබුණා නම්. මේ වායුගෝලය මගින් පුතේ මොකද කරන්නේ? මේ වායුගෝලයේ තියෙන වායුව මගින් මේ තාපය රඳව ගන්නවා. ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව. එයා නරක කෙනෙක් කියලා අපි කිව්වට තාපය රඳව ගන්න එයා උදව් කරනවා. තාපය තියා ගන්න. හැබැයි දැන් එයා වැඩි වෙනුවන් පස්සේ ඒ වැඩියෙන් තියාගත්තාන් පස්සේ අපිට හානි කර වෙන්නත් පුළුවන්. දැන් පෘථිවි උෂ්ණත්වය ඉහළ යන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩි වීම බලපාලා තියෙනවා. ඒ වුණාට ඒ වායුව මගින් ඒ වගේම තාපය රඳව ගැනීම අපිට වාසියක්. රඳව ගත්තේ නැත්නම් එහෙම මොකද වෙන්නේ පුතේ? මේ තාපය අයින් වෙලා ගියාන් පස්සේ දවල්ට අධික රස්නියක් තියෙන්න පුළුවන්. රැයට ඊට අධික සීතලක් තියෙන්න පුළුවන්. ඒතකොට මිනිස්සුන්ට සත්තුන්ට ජීවත් වෙන්න බෑ. මේ වායුගෝලය තියෙන ඉඳ තමයි මේ විදිහට මේ තාපය එළියට යන්නේ නැත්තේ. ඒ වායුගෝලය මගින් තාපය සම්පූර්ණ එළියට යම වළක්වනවා. කොටසක් යනවා, කොටසක් තියාගන්න. යම් ග්‍රහලෝක වායුගෝලය නැත්තම් එහෙම හම්බෙන සම්පූර්ණ තාපයම පරාවර්තන වෙනවා. එතකොට හම්බ වෙනවා අනිත් පැත්තට නම් පස්සේ එළිය අනිත් පැත්තට ගියාන් පස්සේ එළිය ලැබෙන්නේ නැහැ පැත්තට සම්පූර්ණ පැත්ත සීතල වෙනවා. ආයි කරගෙනකොට පෘථිවිය ආපහු හොඳට රත් වෙනවා. මේක ප්‍රශ්නයක්. බෙහෙම වෙන්නේ නැහැ. හේතුව අපේ වායුගෝලයක් තිබීම. හරිද පුතේ? ඔයාලට පැහැදිලිද ඒක? එතකොට
කායිගෝල තියෙන ග්‍රහලෝක තියෙනවද? තියෙනවා ඉතින් අපේ තරම් හොඳ වායු ගෝලයක් නැහැ. මම කියයි පස්සේ කතා කරුවා අපේ ගැන කියලා. මේ ග්‍රහලෝක තියෙනවා. හැබැයි උනාට පෘථිවිය තරම් හොඳ වායු ගෝලයක් තියෙන ග්‍රහලෝක මේ සෞර ග්‍රහ මණ්ඩලේ නැහැ. හරිද? හා සර්. හරි. ඒක වායු ගෝලයක් කියලා කියන්නේ පුතේ සමහර ග්‍රහයෝ ඉන්න වායුම ග්‍රහයෝ. ඒගොල්ලන් ඉන්නේ වායු. වායු ගෝලයක් කියනම නෙමෙයි. ග්‍රහලෝක වටේට වායු ස්තරයක් තියෙන්න ඕනේ. එහෙම ග්‍රහලෝක අඩුයි. මම එකක් කියන්නම්කෝ. සිකුරු ග්‍රහලෝකේ වටේ වායු ගෝලයක් තියෙනවා. හැබැයි තා තුනී වායු ගෝලයක්. මේ අපේ පෘථිවිය තරම්ම තාපය රඳව ගන්නේ නැහැ. අඟහරුත් එහෙම. එතකොට අර පස්සට දින ග්‍රහලෝක තියෙනවනේ ග්‍රහලෝක. නෙප්ටියුන් වගේ ග්‍රහලෝක. ඒ වගේ වායු ගෝලය නැති තරම්. නින්දා අපිට තියෙන වාසිය තමයි වායු ගෝලයක් පැවතීම අපේ වටේට. හරිද? ඔයාලට පැහැදිලිද ඒක? ඔව් සර්. හරි. එහෙනම් ඒක ලියාගමු. එහෙනම් ලියාගන්න ඊළඟ කරුණ ලියාගන්න. හරි. ලියාගන්න. වායු ගෝලයක් පැවතීම නිසා පෘථිවියේ උණුසුම අභ්‍යවකාශයට පිට වී යාම වලකි. ඒකම ලියා ගන්න. චන්ද්‍රයා මත වායු ගෝලයක් නොමැති බැවින් දහවල අධික උණුසුමකින්ද රාත්‍රිය දැඩි සීතලකින් යුක්ත වේ. හරි. දැන් පුතේ මේ පෘථිවි පැවැත්මට තවත් ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ජල චක්‍රය කියන එක. ජල චක්‍රය මොකද්ද? දැන් බලාකුළු වලින් ජලය වැටෙන පොළොවට. වතුර වැටෙනවා. ඊපස්සේ මේ වතුර වැටුණාන් පස්සේ මේ පෘථිවි වතුර එක තැනක තියෙනවා. මුණාන් පස්සේ අනෙක් කොටසට ජලය හම්බෙන්නේ නැහැ. ඒකට ඒ කොටස් වල තියෙන ගස් මැරෙනවා, සත්තු මැරෙනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද ජලය ආයි වාෂ්ප වෙනවා. වාෂ්පලා අහසට ගිහිල්ලා ආපහු වැස්ස වැටෙනවා. එතකොට පෘථිවියේ අනිත් තැන් වල වතුර වැටෙනවා. මේ විදිහට දිගටම මේ ක්‍රියාව සිද්ධ වෙනකොට පොළ වතුර වැටෙනවා. වතුර ගලාගෙන යනවා, මුහුදට ගලාගෙන යනවා, වාෂ්ප වෙනවා, ආයි වහිනවා. මේක චක්‍රයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා පෘථිවියේ ජලය කරකිනවා චක්‍රයක් විදිහට. ඒ හින්දා හැමතැනම ජලය හම්බ වෙනවා. කාන්තාර ජලය හම්බ වෙන කතාවක්. ඒ වුණාට පෘථිවිය මත අපි හිතමු දැන් මේ අපේ ප්‍රදේශ වලට වැස්ස නැත්තම් ජලය තියෙයි පල්ලෙහා පැතිවල. ජලය වාෂ්ප වෙන්නේ නැත්තම් ඒ ජලය ආයි වැස්ස වැටෙන්නේ නැහැ. ඒතර කොටසකට ජලය තියෙයි, කොටස ජලය නැති වෙයි. එහෙම වෙන්නේ නැත්තේ මොකද? හේතුව ජලය වාෂ්ප වෙලා වැස්ස වැටෙන හින්දා. ඒක වාෂ්ප වෙන්නේ මොකක් හින්දාද? මේ තාපයෙන් හින්දා. වාෂ්ප වෙලා කොහෙද මේ වලාකුළු හැදෙන්නේ? හැදෙන්නේ වායු ගෝලය තුල. එහෙනම් වායු ගෝලය තිබුණ නැත්නම් වලාකුළු හැදෙයිද? නැහැ. ඒල වාෂ්ප වෙලා අහසටම යයි. වායු ගෝලය තියෙන හින්දා පුතේ ඒ ජලය වායු ගෝලය තුල රැඳෙනවා. ඒ හින්දා වලාකුළු වලපත් වෙලා අපිට වැස්ස වැටෙනවා.
අපිට හේතුව මොකක්ද එහෙමනම්? අපිට වැස්ස ඇති වෙන්නේ ජල චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ මේ වායු ගෝලයක් පවතින හින්දා. ඒක නැත්තම් පුතේ අධිවිශ්වත්ව හින්දා ජලය ඔක්කොම වාෂ්ප වෙලා යන්න පුළුවන් අපේ පෘථිවියෙන්. එහෙම නොවෙන්නේ ඇයි? අපේ පෘථිවි වායු ගෝලයක් පවතිනවා. හරිද පුතේ? ඔයාලා පැහැදිලිද ඒක? පැහැදිලි ඔව්. සර්. ඒ වායු ගෝලය ඔව් තමයි සර්. පුතේ එක්තරා මට්ටමකදී උෂ්ණත්වය අඩු වෙන පෘථිවියේ. හිඳ බලාකුළු හැදෙනවා. ඉහළ මට්ටමේදී. බගොල තිබුණ නැත්තම් හරි රස්නී පෘථිවිය කාලයකට ජලය ඔක්කොම උඩටම යයි වාෂ්ප වෙලා අභ්‍යාකාශයටම. ඒක වෙන්නේ නැහැ. ඇයි අපිට වායු ගෝලයක් තියෙනවා. ලියා ගන්න එක. ලියා ගන්න ඊළඟ කරුණ ජල චක්‍රය ක්‍රියාත්මක වීමට වායු ගෝලයේ ඇති ජල වාෂ්ප අවශ්‍ය වේ. හරි. ඊළඟ පුතේ පියාඹන්නේ කුරුල්ලෝ පියාඹන්නේ කෘමීන් ඒගොල්ලෝ පියාඹන්නේ කොහමද? වාතය තුල ඒගොල්ලෝ අත්තරු ගසනවා. හරි වාතාංශු පහළට දාලා තමයි ඒගොල්ලෝ ඉහළ නගින්නේ. වාතය තුල තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ. වාතය කියන්නේ නැත්තම් ඒ වායු ගෝලේ එයාට පියාඹන්න මාධ්‍යයක් නැහැ. හින්දා ඒ වායු ගෝලය තුල තමයි ඒගොල්ලෝ පියාසර කරන්නේ. එතන කුරුල්ලන්ට කෘමීන්ට පියාසර කරන්න වායු ගෝලය උදව් වෙනවා. ඒගොල්ලෝ වාත මත තමයි ඒගොල්ලෝ පාවෙලා යන්නේ පියාඹල. හින්දා ඒකත් මේ වායු ගෝලයට ප්‍රයෝජනයක්. හරිද පුතේ? ඔයාලා පැහැදිලිද ඒක? පැහැදිලි සර්. හරි අපි මේකත් ලියාගමු. පැහැදිලි සර්. හරි එහෙනම් ඒක ලියා ගන්න. පක්ෂීන්ට හා කෘමීන්ට පියාසර කිරීමට වාතය ආධාර වේ. වාතය කියන්නේ වායු ගෝලනේ වාතය තියෙන්නේ. ඒකයි මේ කියන්නේ. වාතය ආධාර වේ. වායු ගෝලයක් නැත්තම් වාතයක් නැහැ. මතක තියාගන්න. වාතය ආධාර වේ. පොඩි ළඟට අපි මේ කතා කරද්දී අපේ ශබ්දය ඇහෙනවනේ කාට හරි. ශබ්ද ගමන් කරන්නේ වාතය හරහා. වාතය නැත්තම් පුතේ ශබ්ද ගමන් කරන්නේ නැහැ. ඔයගලන්ට ඉස්සරහට ක්‍රියාකාරකම් තියෙනවා. වාතය ඉවත් කරාන් පස්සේ යම් පරිසරයකින් ශබ්ද ගමන් කරන්නේ නැහැ. අභ්‍යවකාශයේ ඉහළට ගියාන් පස්සේ අභ්‍යවකාශය තුලදී අපි කතා කරා නිතරම ඇහෙන්නේ නැහැ. කතා කරන්න බෑ කට ඇරලා. ඒකට වෙන ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. කතා කරොත් එම් බැරි වෙලාව ශබ්ද ඇහෙන්නේ නැහැ අනිත් කෙනාට. හේතුව අභ්‍යවකාශය තුලින් ශබ්දය ගමන් කරන්නේ නැහැ. ඇයි? අභ්‍යවකාශයේ වාතය නැහැ. තියෙන්නේ අපි කියනවා ත්‍රික්තකයක් කියලා. දැන් පුතේ ඔයගොල්ලෝ අහලා ඇතිව අහසේ සමහරවිට අපි වෙන ඈත පැතිවල ඈත ඒ කියන්නේ ඈත විශ්වයේ ඈත සමහරවිට තාරකා හුපුරනවා. සමහරවිට ග්‍රහ වස්තු ගැටෙනවා. උල්කාපාත හුපුරනවා. අපිට සද්ද ඇහෙනවද? අපුතේ අපිට ඇහෙනවද ඒවා? නෑ සර්. අපිට ඇහෙන්නේ නැහැ. හරිනම් ඇහෙන්න ඕන හරිනම් ඒවා. ශබ්ද ගමන් කරනලු. ශබ්දනේ හරිනම් ඒවා ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැත්තේ ඇයි? මේ වාතය හරහා ඒ ශබ්ද එන්නේ නැහැ. ඒ අපේ වායු වලට ආවට අපිට ඒ ඇති වෙන්නේ විශ්වය තුල නැති වෙන්නේ අභ්‍යවකාශයේනේ. අභ්‍යවකාශයේ තියෙන රික්තකයේ හින්දා වායු ගෝල නැහැ අභ්‍යවකාශයේ හින්දා ශබ්ද අපිට ගමන් කරන්නේ නැහැ. ඒකට ඒ වගේම පෘථිවියම දින සත්තුන්ට ශබ්ද කරාන් පස්සේ ශබ්ද ගමන් කරන්නේ මේ වායු ගෝලය හරහා. ඒකට වාත අවශ්‍ය වෙන පුතේ අපි කතා කරලා ශබ්ද ඇහෙන්න අපි පස්සේ කතා කරනවා ඒ බඳුන ගියාන් පස්සේ ඔයගලන්ට හොඳ වෙන්නේ මේක කියලා. දැන් මතක තියාගන්න අපි කතා කරාන් පස්සේ ශබ්දය අනෙක් කෙනා ගාවට යන්නේ වාතය හරහා. ඒ හින්දා ශබ්දය ගමන් කරන්න වාතය අවශ්‍ය වෙනවා. ලියාගන්න එහෙනම් පුතේ. ලියාගන්න ඊළඟ කරුණ දෙවනි ශක්තිය ගමන් කිරීමට අවශ්‍ය මාධ්‍යයක් ලෙස
දෙවෙනි මම ලියන්නේ පුතියා. දෙවෙනි ලියන්නේ මෙහෙමයි. දෙවෙනි ලියන්නේ මෙහෙමයි. හරි. අවශ්‍ය මාධ්‍යයක් ලෙස වාතය ක්‍රියා කරයි. වාතය ක්‍රියා කරයි. හරි. ඔන්න තවත් දෙයක් තියෙනවා. ඊට වැදගත් දෙයක්. සර් ඔය කියන්න. සර් ඒ දැන් කිව්ව එක ෆෝල්ඩර් එකයි කියන්න පුළුවන්ද? දෙවනි ශක්තිය ගමන් කිරීමට අවශ්‍ය මාධ්‍යයක් ලෙස වාතය ක්‍රියා කරයි. වාතය ක්‍රියා කරයි. හරි. දැන් පුතේ ඔන්න උල්කාපාතයක් එනවා. උල්කාපාතයක් කියන්නේ ඒක ග්‍රහ වස්තු කොටසක් නැත්නම් අපේ පෘථිවිය පොඩ්ඩක් එහායින් තියෙනවා පෘථිවිය නේ තව ග්‍රහලෝක කීපෙට එහායින් තියෙනවා කැඩිච්ච ග්‍රහලෝක මේ කැවිලි වර්ගයක් තියෙනවා. අපේ නමක් කියනවා කූපර් පටිය කියලා. ඒ කොටසේ කැඩිච්ච ග්‍රහලෝක කැලේ නම් ඒවා සමහරලාට මේ පෘථිවියේ ඇතුළට මේ වායු ගොඩ තුලින් ඇතුල් වෙනවා. කැඩිච්ච කැලි මෙහෙන්න පුළුවන් කැබලි. ඇතුළු වුණා මෙතනින්. දැන් මේක වැටුනොත් දැන් පෘථිවියට මොකද වෙන්නේ? පෘථිවියට හානියක් වෙන්නේ නැද්ද? අපුතේ හානි වෙන්නේ නැද්ද? හානි වෙනවා. අපි දන්නවා. ඩයිනෝසර් වඳලා ගියේ වැඩි උල්කාපාතයකින්. මේ පෘථිවි වායු ගෝලයට හැමදාම උල්කාපාත වැටෙනවා පුතේ. උල්කාපාත හැමදාම වැටෙනවා. හැබැයි වැටෙන පෘථිවියට වැටෙනවද මත පිටට? ඇතුළ වුණාට ඉතින් ඇතුළට එනවා උල්කාපාත. ආවට මෙහාට එනවද? අපිට එනවද මේ පැත්තට? එන්නේ අර නෑ. ඔව් ඩයිනෝසර් වලට ආවා ලොකු එකක්නේ. ඉතින් ඒගොල්ලන්ට එක ඇතුළ වුණාට කොටසක් වැටෙන පෘථිවියට. ඇයි එහෙම නොවෙන්නේ? මේ ඇතුළේ තියෙන පුතේ මේ වායු ගෝලය මගින් ඒකට ඇති කරන බාධාවක්. ඇති කරන ප්‍රතිරෝධයක් ඇති කරනවා. අපි කියන බාධාවක් කියන්නේ ප්‍රතිරෝධයක් ඇති කරනවා. ඇති කරාම මොකද වෙන්නේ පුතේ මේවා මේ උල්කාපාතේ මේ මතු පිට ගිනි ගන්නවා. තාපේ හින්දා. අය ඇතිලිමත් එක්ක ඇති වෙනවා ප්‍රතිරෝධයක්. රත් වෙනවා. රත් වෙලා මේ ගිනි ගන්නවා. ගිනි ගත්තාන් පස්සේ මේ වැටෙනකොටම මගදීම මේ ගිනි අරගෙන විනාශ වෙලා යනවා. ඒ හින්දා උල්කාපාතය පහළට එනකොට වැටෙන්න කලින් ඒක අළු වෙලා යනවා. ඒ හින්දා වැටෙන්නේ නැහැ පෘථිවියට. වායු ගෝල තිබුණ නැත්තම් වායු ගෝලක් නැහැනේ. බලන්න චන්ද්‍රයා ඒකේ ආවාට තියෙන චන්ද්‍රයාගේ අපි කියන ආවාට කියලා නේද චන්ද්‍රයාගේ තියෙන්නේ. වලවල් තියෙනවනේ චන්ද්‍රයාගේ. පුතේ ඔව් සර්. අයි වලවල් තියෙන්නේ අයියේ. විතර වෙන උල්කාපාත. වායු ගෝලයක් නැහැ. නිතර වෙන උල්කාපාත. වැටලා චන්ද්‍රයා මතු පිට හැමතැනම නිකන් හැරලා තියෙන්නේ. උල්කාපාත තියෙන්නේ. ඇයි වායු ගෝලයක් නැහැ. පිච්චිලා නැහැ. හැට හැම එකම කෙලින්ම වැටෙනවා චන්ද්‍රයා මතට. හැබැයි පෘථිවිය මත වැටෙන්නේ නැහැ හැම ලේසියෙන්. මේ මත එනකොටම මේක පිච්චිලා යනවා. හැබැයි ලොකු එකක් නම් ඉතින් සමහරන පිච්චෙන්නේ නැහැ. මේ අවස්ථාවල ඉතින් වැටෙන්නත් පුළුවන්. ඔය දැන් වැටලා තියෙන්නේ ඩයිනෝසර් වන්දලාගේ එකකින්. ඒ වගේ පොඩි වැටෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ වැටිච්ච අවස්ථා තියෙනවා. හැබැයි ලොකු ඒවා වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මගදී මේවා යම් ප්‍රමාණයකට අඩු වෙලා යනවා. ලොකු එකක් આવොත් තමයි කොටසක් ඉතුරු වෙලා වැටෙන්න ඉඩ තියෙන්නේ. හැබැයි වැටෙන පොඩි පොඩි උල්කාපාත නම් හැම එකම වගේ කියලා අභ්‍යවකාශයේදීම ඇතුල් වෙච්ච ගමන්ම ගිනි අරගෙන විනාශ වෙලා යනවා. වායු ගෝලයේ ගැටීම හින්දා වායු ගෝලයේ අංශුත් එක්ක ගැටෙනප ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට වැටෙනවනේ. ඒක ඇතුල් වෙනවත් එක්කම ඒවා ගිනි අර ගන්න. හරිද පුතේ? අර පැහැදිලිද ඒක? ඔව් සර්. හරි. මේක ලියාගන්න. මේක ලියාගෙන ඊළඟ කරුණ දැන් දැන් පුතේ දැන් ඉඩ ඇද්ද ලියන්න තව උතන. ඉවරද පුතේ දැන් ඉඩ ටික? ඔය ඉඩ තියෙනවද? ඉවරයි සර්. තව එකයි තියෙන්නේ පුතේ. තව එකයි තියෙන්නේ. ඒක යටිකන ලියා ගන්න පුතේ පුළුවන් නම් ඉරක් ගහලා යටිකන ලියා ගන්න. සමහර අය ඉඩ ඉතුරුලා ඇති. අකුරු ලොකු අයගේ ඉතින් ඉඩ ඉවර ඇතිනේ. හරි එකයි තියෙන්නේ පුතේ ආ. ලියා ගන්න මෙහෙම. උල්කාපාත වැනි ආකාශ වස්තු පොළවට
වැටීමට පෙර පොළොවට වැටීමට පෙර වායුගෝලයේ ගැටි වායුගෝලයේ ගැටි දෙවි යන බැවින් අනතුරු අවම වේ. අනතුරු අවම වේ. හරිද පුතේ? හරි සර්. හරි. හරි සර්. හරි. දැන් මොකද ඔයගලන්ට ටික පැහැදිලිද? පුතා? පැහැදිලි. හැබැයි දැන් පුතේ වුණාට පැහැදිලි වුණාට ඔකයි කියව ගන්න. පස්සේ ඔයගලන්ට ආපහු අමතක වෙනවනේ. පස්සේ අමතක වෙනවනේ. හින්දා ඔක ආපහු ඔයගොල්ලෝ කියව ගන්න ඕනේ ආ. මේ රෙකෝඩින් එක එකත් අහලා බලන්න ආපහු. එතකොට ඔයගොල්ලෝ මතක් වෙයි පාඩු නැත්තම් රෙකෝඩින් එක ආයෙසරක් අහන්න. හරිද? ආපහු එක කමන්නේ නැහැ. ඔයගොල්ලෝ 10 සැරයක් අහන්න. එතකොට පාඩම මතක හිටිනවා හොඳට. හරි? හරි. එහෙනම් බලමු ඔයගොල්ලෝ බැනපුවත් ඔයගොල්ලෝට අහන්න පුළුවන්. මම බැනපුවක් තියෙනවා. මම එඩිට් කරලා දාන්නේ නැහැ. මම රෙකෝඩින් දාන්නේ ඔයගොල්ලන්ට බලන්න දාන්නේ. හින්දා එඩිට් කරන්නේ නැහැ මම. හින්දා ඔයගොල්ලෝ බැනපුවත් ඔක තියෙනව නේද? ඒතකොට බැනලා ඒව අහලා හැදෙන්න. ආ? තේරුණාද? මම තරහට බයින්නේ නැහනේ. නේද? ආදරෙටනේ බයින්නේ නේද? ආ පුතේ? ඔව් සර්. ඒකනේ. ඔව් සර්. හරි. බලමු පුතේ එහෙමනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ වායුගෝලය කියන දේ අපිට වටින දෙයක්නේ. අපි ඒක රැක ගන්න ඕනේ. එහෙනම් මේ වායුගෝලයට එකතු වෙන සමහර දේවල් හින්දා වායුගෝලය දූෂණය වෙනවා. ඒ කියන්නේ වායුගෝලයට සමහර දේවල් එකතු වුණාන් පස්සේ සංයුතිය වෙනස් වෙනවා. වෙනස් වුණාන් පස්සේ ඒ වායුගෝලය ජීවීන්ගේ පැවැත්මට ජීවීන්ට ජීවත් වීමට අහිතකර වෙන්න පුළුවන්. අපි කියන එකට වායුගෝලය දූෂණය කියලා. වායුගෝලීය දූෂණය නැත්නම් අපි කියන වායු දූෂණය කියලා. මේ දූෂණය වෙන්න හේතු වෙන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අහිතකර වායුන් නිකුත් කරනවා. අපි කියන්නේ අපි නිකුත් කරනවා නෙමෙයි. අපේ කර්මාන්තශාලා වලින්, අපේ උපකරණ වලින්, අපේ වාහන වලින් වගේ දේවල් වලින් මේ අහිතකර වායු වර්ග මේ වායුගෝලය නිකුත් කරනවා. ඒත් වායුගෝලය දූෂණය වෙනවා. අපි කියනවාට පුතේ වායුමය දූෂක කියලා. වායුමය දූෂක. ඊට පස්සේ තව එකක් තියෙනවා පුතේ. වායුන් නෙමෙයි. ඒ අංශු වර්ග. ඒ කියන්නේ දූවිලි අංශු. ඊට පස්සේ කාබන් කියලාද කාබන්. ඒ කාබන් කියන්නේ පිච්චුනම් පස්සේ එන අලු වගේ ඒවා. ඒ අංශු. ඊට පස්සේ ඊයම් අංශු. ඊයම් සමහර වාහන වල ඊයම් නිකුත් වෙනවා. දැන් නම් ඉන්ධන යන්නේ ඉස්සර ඉන්ධන වල ඊයම් තිබුණා. ඩීසල් වල පෙට්‍රල්. දැන් නම් ඊයම් දාන්නේ නැහැ. ඉස්සර ඊයම් තිබුණා. ඊට පස්සේ කුමිනාශක වල්නාශක වගේ ගහනකොට ඒවත් වායුගෝලය හරහා යනවනේ. ඒකතු වෙන ඊට පස්සේ සිමෙන්ති කුඩු සිමෙන්ති කර්මාන්තවල ඇස්බෙස්ටෝස් කර්මාන්තයේ ඇස්බෙස්ටෝස් කුඩු මිනිරන් කුඩු වගේ එකතු වෙන වායුගෝලයට. ඒවා වායු දූෂක වායුන් නෙමෙයි. ඒවා අංශු වර්ග. ඒතර මේ අංශු වලිනුත් වායුගෝලය දූෂණය වෙනවා. ඒ කියන්නේ මිනිසා විසින් සිදු කරන කර්මාන්ත ශාලා හේතුවෙන් මේ වායුගෝලයට අහිතකර දේවල් එකතු වීමට අපි කියනවා වායු දූෂණය කියලා. එකතු වුණාන් පස්සේ මේ වායුගෝලය තුල සත්තුන්ට මිනිස්සුන්ට ජීවත් වෙන්න නුසුදුසු වෙන්න පුළුවන්. එතකොට වායුගෝලයට යම් ද්‍රව්‍ය එකතු වෙලා ඒකේ සංයුතිය වෙනස් වෙලා ජීවීන්ට ජීවත් වීමට නුසුදුසු වීම නැත්නම් අහිතකර තත්ත්වයකට පත් වීමට අපි කියනවා වායු දූෂණය කියලා. ඒක
කොටස් දෙකට දාන්න පුළුවන්. වායුමය දූෂක නැත්නම් අංශමය දූෂක. වායු දූෂකේ වායු වර්ග වායු වර්ග. කාබන් මොනොක්සයිඩ් වහන වලින් එන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් වහන වලින් එන්නේ. කර්මාන්ත වලට දෙනවා. ඊපස්සේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කර්මාන්තශාලාවලින් වහන වලින් නිකුත් වෙනවා. මේවා වායුමය දූෂක වර්ග. දූෂක වායු. මේවා අපිට විෂයි. අංශ දූෂක කියලා කියන්නේ කාබන් අංශු, ඊපස්සේ සිමෙන්ති අංශු, කුමිනාශක අංශු, වල්නාශක අංශු, ඊට පස්සේ ඇස්බෙස්ටෝස් වගේ කර්මාන්තශාලාවල නිකුත් වෙන අංශු වර්ග, කාබන් අංශු වගේ ඒවා එකතු නම් පස්සේ වායු ගොඩට ඒවා දූෂණය කරනවා මේ වාතය. හරිද පුතේ? හරි පැහැදිලිද ඒක? ඔව් සර් පැහැදිලි. හරි එහෙනම් ලියා ගන්න පුතේ. අර මාතෘකාව දෙන්න ඔයගලන්ට. ඔව්. වායු දූෂණය. ලියා ගන්න වායු දූෂණයට ලියා ගන්න මෙන්න මෙහෙම. ලියා ගන්න වායු දූෂණය කියන්නේ මොකක්ද කියලා? වායු ගෝලයට යම් යම් ද්‍රව්‍ය එකතු වීම නිසා එහි සංයුතිය ජීවීන්ට අහිතකර ලෙස වෙනස් වීම වායු දූෂණය නම් වේ. සර් ආයේ කියන්නකෝ. දැන් පුතේ ලියා ගන්න එපා. දැන් වාක්‍ය ඔක්කොම වඩා කියන්න ඕනද? වාක්‍ය ඔක්කොම කියන්න ඕනද? වාක්‍ය ඔක්කොම කියන්න ඕනද කියලා මං අහන්නේ. එපා සර්. කොතනද කියන්න ඕනද එතකොට? දූෂණය ඒක. හරි. ආයි තා ගන්නකෝ. පුතේ මම මෙහෙම ඔයාලට එහෙම ආයි එහෙම කියන්නේ සැරින්සරේ කතා. එහෙම කියන්නේ ඕගොල්ලන්ට මේක මම කියන දෙයට අහුම්කම් දෙන්න පුරුදු කරන්න. ඒක තේරුම් ගන්න. හින්දා අහුම්කම් නොදීම හින්දා තමයි ඇහෙන්න නැතු යන්නේ. හින්දා හොඳට අහුම්කම් දෙන්න. වායුගෝලයට යම් යම් ද්‍රව්‍ය එකතු වීම නිසා ඒ සංයුතිය ජීවීන්ට අහිතකර ලෙස වෙනස් වීම වායු දූෂණය නම් වේ. හරිද? හරිද පුතේ? හරිද? හරි සර්. පස්සේ තියෙන ඔයගොල්ලෝ දෙනවා වායු දූෂණයට හේතු වන සංඝටක කොටස් දෙකකට බෙදිය හැකිය. ලියා ගන්න හැබැයි කොට ලියා ගන්න. මොකද්ද? වායුමය දූෂක අනිත් පැත්ත ලියා ගන්න අංශමය දූෂක කියලා. හරි. ලියා ගන්න ඒ කොටුව ඇතුලේ වායු දූෂක ලියා ගන්න. මෙන්න මේවා කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, nitrogen dioxide මේ ඇති අනිත් පැත්ත කැලේ අපි ලිව්වේ මොකද්ද? අංශමය දූෂක කියලා. ඉතින් ලියා ගන්න මෙහෙම කාබන් අංශු
ඊයම් අංශු අනිත් පැත්තේ නොදැවුණු ඉන්ධන බිඳිති. ඒ කියන්නේ ඉන්ධන වල දහන වෙජි නොවිච්ච ඒවා අර වාහනේ සයිලන්සර් එක එළියට එනවා. ඒවත් දූෂක. නොදැවුණු ඉන්ධන අංශු. ඊට පස්සේ කෘමිනාශක බිඳිති. මේ අංශුමය දූෂක මේ කියන්නේ සිමෙන්ති කුඩු ඊට පස්සේ ඇස්බෙස්ටෝස් කුඩු වගේ දේවලුත් හේතු වෙනවා. හරි. දැන් පුතේ ඔව් කියන්න පුතේ. අනේස එකේ මුල දෙක කියන්න පුළුවන්ද? කෝකේද? අංශුමය දූෂකද? හරි. මං කිව්වේ කාබන් අංශු ඊට පස්සේ ඊයම් අංශු ඊයම් අංශු කියන්නේ කුඩා කෑලි කියන කැබලි කියන එක. නොදවුණු ඉන්ධන බිඳිති. ඒක ඉන්ධන ගන්න පුළුවන්. හරිද පුතේ? සර් ඔව් කියන්න. සර් ඔය සමහර ප්ලාස්ටික් එහෙම පුච්චද්දිත් ඒවත් ඔව් කාබන් අංශු වායු වෙන්නේ. දූෂණය ඔව් කරනවා. කාබන් අංශු වෙනවා. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් නිකුත් වෙනවා. දූෂක ඒක තමයි කියන්නේ පුච්චන්න එපා ප්ලාස්ටික් කියලා. හොඳ නෑ පුච්චන එක කියලා. අපි දැන් කතා කරමු ඉස්සරහට ඒ වැරදි වැඩක් අපි කරන්නේ කියලා. සර් බැටරි පුච්චන්නේ නෑ නේද? බැටරි පුච්චනවද? ඉතින් විසි කරනවනේ ඒගොල්ලෝ. විසි කරාන් පස්සේ බැටරි වල තියෙනවනේ එකතු වෙනවා පසට ජලයට. එතකොට පස හා ජලය දූෂණය වෙනවා. ඒකේ වායු දූෂණය වෙන්නේ නෑ බැටරි විසි කරා කියලා. බැටරි පුච්චන්නේ නෑනේ සාමාන්‍යයෙන්. බැටරි විසි කරාන් පස්සේ එළියට විසි කරාම පස හා ජලය දූෂණය වෙනවා බැටරි විසි කිරීමත් එක්ක. හරිද? සර් බැටරිය මොකකට හරි පෑගුණොත් පුපුරනවා නේද? මොන බැටරිද කියන්න පුතේ? සර් ඔය නිකන් ඔරලෝසු වලට එහෙම දාන බැටරි. එහෙමනම් පුපුරන්නේ නෑ ඉතින් පෑගුණා කියලා. එහෙම පුපුරන්නේ නෑ. ඒ බැටරි සමහරලාට බැටරි ආ මොකින් හරි ගහපුවාම එහෙම පුරන්නේ නැහැ බැටරි සමහර මෙහෙමයි බැටරි සමහරලාට බැටරි පුරන අවස්ථා තියෙනවා බැටරි charge වුණාන් පස්සේ නැත්නම් සමහර බැටරි වල ෆෝන් බැටරි පුරන්නේ සමහරලාට ඒ වගේ පුරන හැබැයි ගැහුවා කියලා නෑ පුරන්නේ නැහැ ඊට පස්සේ තලේ බැටරිය තියෙන එහෙම පුරීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ මම එහෙම දැකලා නැහැ බැටරි පුරනවා බැටරි පුරන ෆෝන් බැටරි පුරනවා charge කරනකොට ඇතුළේ සංයෝග මිශ්‍රලා පුරන්න පුළුවන් හැබැයි ඉතින් ගහද්දි සම තලද්දි ඒ සංයෝග වලින් පුපුරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය අපි දාන මේ ඔරලෝසු මේ කියන්නේ අපි දැන් ඔය දාන්නේ මේ සෙලබඩු දාන බැටරි තියෙන සෙලබඩු දාන ටෝච් වලට ඒ බැටරි නම් පුරන්නේ නැහැ ගැහුවයි කියලා. බැටරිය පුපුරනවා. බැටරි පැලන හැබැයි ඒක පුපුරනවා කියන්නේ ඩෝන් ගාලා එහෙම පුරන්නේ නැහැ. හරි? මං කියන්නේ සර් නිකන් අර පිවිලෙන එක ඩෝන් ගන්න ඈ? ඩෝන් ගන්න නැතුව නිකම්ම නිකන් ඉතින් ගහම පුපුරනවනේ ඊපස්සේ ඉතින් පැලවන කොහොමද පුපුරනවනේ? එහෙම පුපුරනවා ඉතින් ගහද්දි. ඒක පිපිරීමක් විතර නෙවෙයි නිකන් මේ කැලේ කැල්ල යනවා. හරිද? මේ ළඟකදී මේ ෆෝන් එකක බැටරියක් පුපුරලා. යා පුපුරන පුතේ පුපුරන. අර charge කරනකොට මේ charge කරන පුතේ අපිට ඒක මේ විදුලි ගමන් කරන විදුලි ස්පන්ද ඒවත් එක්ක එකතු වුණාන් පස්සේ පුරන්න පුළුවන්. charge කරන අවස්ථාවකදී. හරි? සමහරවිට charge නොකරත් ෆෝන් එක කතා කරන සමහරවිට ඇතුලේ ෂෝට් එකක් කළා බැටරිය ඇතුලේ පුරන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා ෆෝන් බැටරි වල නම්. හරි. දැන් පුතේ ඒක පස්සේ කතා කරමු එමනම් පාලම කරන්න ඕනේ. හරි. අපි දැන් බලමු එහෙනම් පුතේ මේ වායුවල දූෂණය වෙන ක්‍රම මොනවද කියලා. දූෂණය වෙන ක්‍රම. දැන් අපි කිව්වා දූෂණය වෙන මොන වලින්ද? අහිතර වායු වර්ග නිකුත් වෙන්න පුළුවන් නැත්නම් අහිතර අංශු නිකුත් වෙන්න පුළුවන්. කොහෙන්ද වෙන්නේ ඒවා? අංකික මොකද්ද? කර්මාන්තශාලා වලින් නිකුත් කරනවා අහිතර වායු හා අහිතකර අංශු වර්ග. ඒතකොට වායුවල දූෂණය වෙනවා. ලියා ගන්න පුතේ පළවෙනි එක කර්මාන්තශාලාවල ඉන්ධන දහනය. ඒ වල ඉන්ධන පාවිච්චි කරනවා. එතකොට ඒ වලින් පිට කරනවා අහිතකර වායු වර්ග. කර්මාන්තශාලාවල ඉන්ධන දහනය. දැන් කර්මාන්තශාලා වලින් නිකුත් සමාජ වල හින්දා පස ජල දූෂණය වෙනවා. අපි කතා කරන්නේ මේ වායු දූෂණය ගැන. මොකද තියාගන්න. ඉතින් පටල ගන්න ඒවා මේකට. හරි? කර්මාන්තශාලාවල ඉන්ධන දහනය. අංක 2. අයි වාහන වල ඉන්ධන දහනය.
ඒකක් බලපානවා. වාහනවල ඉන්ධන දහන ලියා ගන්න. දෙවෙනි එක රථ වාහනවල ඉන්ධන දහනය. ළඟර පුතා කීප එක. මොකද්ද? කසල පිලිස්සීම. එතකොට මේ පුල්සද්දිත් මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. අර ප්ලාස්ටික් එක පුච්චනවා නම් වැඩිපුර විකුත් වෙනවා අහිතකර ද්‍රව්‍ය. එහෙනම් කසල පුච්චන්න එපා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ලියන්න තුන්වෙනි කරුණ කසල පිලිස්සීම. ඒකත් වායුගොල දූෂණය වෙන ක්‍රමයක්. කසල පිලිස්සීම. හතරවෙනි එක. මොකද්ද? ගිනි කඳු පිපිරීම. පුරනකොට පොළොවට ඉඳලා එනවා දූවිලි නෙමෙයි අලු වෙනවා නිකුත් වෙන වායු ගෝලයට. කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරනවා. ඒ වගේම වායු වර්ග නිකුත් වෙනවා. මොකද එතකොට වායු ගෝලය දූෂණය වෙනවා. ලියාගන්න ළඟ එක. කරනකොට අර පොළව හෙල්ලෙනවා වගේ වෙන්නේ. ඒ භූමිකම්පාව වෙන පුතේ. ඒ භූමිකම්පා කියන්නේ පුතේ දැන් පොළොව යටින් ලාව ගලනකොට ඒ පොළොව යට ඉඳලා උඩට එනකොට පොළොවේ තියෙන පැලීම් තියෙනවා. පැලීම වශයෙන් තමයි මේ ලාව ගලාගෙන එන්නේ. ඒකට ඒ ගලනකොට ඒ අසල තියෙන අපි කියන භූතල කියලා භූතල හෙල වෙනවා. එතකොට තමයි පොළොවේ හෙලීමක් සිද්ධ වෙන්නේ. හරි? හරි සර්. හරි. ඊළඟ එක ලියා ගන්න පුතේ වනාන්තර විනාශය. අය කැලෑ කිව්වම පස්සේ මොකද වෙන්නේ? වායු ගෝලයේ ඔක්සිජන් ටික අඩු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. ඒකත් එතකොට වායු ගෝල දූෂණය වෙන අවස්ථාවක් වෙනවා. වනාන්තර විනාශය. ඊළඟ පුතේ ලියා ගන්න අන්තිම එක න්‍යෂ්ටික බලාගාරවල බලාගාරවල ඉන්ධන දහනය. පුතේ ඒකෙත් මේක වෙන්නේ පුතේ න්‍යෂ්ටි ඉන්ධන කියලා කියන්නේ ඔය සමහර මුල් ද්‍රව්‍ය තියෙනවා අධික ශක්තියක් තියෙන. ඒවා උපයෝග කරගෙන සමහර රටවල විදුලි නිෂ්පාදනය කරනවා. ඒ වගේ දේවල් කරගන්නවා. ඒතකොට ඒවා කරද්දිත් ඒවල අහිතකර වායු නිකුත් වෙනවා. ඒකයි මේ කියන්නේ. එතකොට ඉන්ධන වර්ගන දහනය කරන්නේ. ඒකෙදිත් වායු ගෝල දූෂණය වෙනවා. න්‍යෂ්ටි බලාගාරවල ඉන්ධන දහනය කියලා ලියා ගන්න. හරිද? හරි සර්. හරි. ඒ ඇති. ඊට පස්සේ පුතේ හරි සර්. හරි. ඊට පස්සේ ඔයගලන්ට තියෙන කතා කරන්න මේ වායු දූෂණයෙන් අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද කියන එක. මට කියන්න බලන්න ඔයගොල්ලෝ මේ වායු දූෂණයෙන් ලැබෙන ප්‍රතිඵල හිතකරද අහිතකරයිද? පුතේ. ප්‍රතිඵල ශ්වසන පද්ධතිය රෝග ඇති වෙනවා. නෑ මං අහන්නේ මේකයි. මං අහන්නේ කරයි. ඒකනේ මං ඇහුවේ වායු දූෂණයෙන් ලැබෙන ප්‍රතිඵල හිතකරද අහිතකරද කියලා. අහිතකරයි. අහිතකරයි නේද? අහිතකරයි. හරි. අහිතකරයි. බලමු මොනවද ඒවා කියලා. හානි කරයි. නැත්නම් අහිතකර අපිට කියන්න පුළුවන්. පුතා කියපේ කාර්යය මොකද්ද? මේ දූෂණ අප හුස්ම ගන්නේ අහිතකර වායුන්නේ. අහිතකර අංශ හුස්ම ගන්නවා. අපිට ඒතකොට පේනවලු යනවා මේවා. ඊයන් පස්සේ අපිට රෝග හැදෙන්න පුළුවන්. ශ්වසන රෝග අපිට හැදෙන්න පුළුවන්කම තියෙනවා. ලියා ගන්න පළවෙනි එක මාතෘකාවට ඩියුට් එකේ වායු දූෂණයෙන් ඇති වෙන අහිතකර ප්‍රතිඵල. ඒ ඔය පාරේ යද්දී වාහනේ යනවනේ එතකොට මේ අර ඉන්ධන මේ යනවනේ කාර් වල එහෙම අර එතකොට සමහර කට්ටිය නායවා. ඔව් ඉතින් වාහන හොඳ දැන් නම් පුතේ ඔයගොල්ලෝ අර මාස්ක් දානවනේ. ඒ මාස්ක් දැමීම ඇත්තටම හොඳ දෙයක් පුතේ. ඒ කොරෝනා එකට අමතරව මාස්ක් දැම්මන් පස්සේ දූවිලි අංශු වගේ දේවල් අපිට හැට යන්නේ නැහැ. තේරුණාද? කාබන් අංශු හැට යන්නේ නැහැ, ඇතුළට යන්නේ නැහැ. වායුන් යනවා කරන්න දෙයක් නැහැ. ඒ කාබන් අංශු, ඊයම් අංශු වගේ ඒවා අපේ නහට යනවද මේ මාස්ක් දැම්මන් පස්සේ? පුතේ යනවද? යන්නේ නැහැ. එහෙනම් පුතේ ඒක හොඳයි ඇත්තටම. මාස්ක් දාන එක කොරෝනා වලට විතරක් නෙමෙයි. අර වගේ අහිතකර අංශු වලින් වැළකීමත් හොඳ දෙයක්. ඉතින් මාස්ක් දාන්න යන්න. හොඳයි. මොකද්ද? ඔව් සර් ඒක හැමදාටම හොඳයි. ඒක තමයි. හින්දා ඒක දාගෙන යන්න. හරි. එතකොට ඒක අර සමහර කට්ටිය නහය වහගන්න නැතුව යන ඊට පස්සේ චුට්ටක් දුර ගියාට පස්සේ කහිනවා ගොඩාක් කහිනවා. ඒක තමයිනේ. එහෙමයි ඉන්නවනේ. හරි. අපි ලියාගමු දෙවෙනි කරුණ එහෙනම් පුතේ. අපි පළවෙනි එකනේ. ලියා ගන්න පළවෙනි එක
ශ්වසන රෝග හා පෙනහැලි රෝග පෙනහැලි කියන්නේ ඉතින් ශ්වසන සම්බන්ධ දෙයක් තමයි. රෝග හා පෙනහැලි රෝග ඇතිවීම. සර් ලියන්න ඕනේ පෙන හලුද පෙන හැලිද? පුතේ අපි සාමාන්‍යයෙන් කියන පෙනහැලි කියලා පෙනහලු කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. දෙකම පාවිච්චි වෙනවා. හරි? සාමාන්‍ය අපි කියන්නේ පෙනහැලි කියලා පෙනහලු කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ ඒක. ලොකු අවුලක් නැහැ එතන. ඊළඟ පුතේ අපි දන්නවා කෘත්‍රිම දහිතර වායු එකතු වීම. කාබන් ඩයොක්සයිඩ් එකතු වීම වගේ දේවල් උනාන් පස්සේ කෘත්‍රිම මත දේශගුණ වෙනස් වෙනවා. විපර්ශ දෙන්න පුළුවන්. හිතන්නකෝ දැන් දූවිලංශු ගිහිල්ලා කාබන් අංශු ගිහිල්ලා පෘථිවිය වහ ගන්නවා වටේටම. දැන් අර ඩයිනෝසර් මරුනේ එහෙමනේ. ඒකට ඉරලි වැටෙන්නේ නැහැ. ඒකට පෘථිවිය ආලෝක අඩු වෙනවා. ගස් එහෙම මැරෙනවා. පෘථිවිය සීතල වෙන්න පුළුවන් සමහර ලාවට. ඒකට ඒ වගේ දේවල් වෙනවා. දරුණු විදිහට අභ්‍යවකාශ මේ අහසට අංශු වර්ග ගියොත් එහෙම. ඉතින් ඒකට දේශගුණ වෙනස් වෙන්න පුළුවන්. මේ දූෂණය හින්දා. ඒක ලියා ගන්න. ඊළඟ දෙවෙනි එක පෘථිවිය මත දේශගුණ විපර්යාස ඇතිවීම. අර තුන්වෙනි එක දැන් පුතේ අපි කියවනේ සමහර වායු වර්ග නිකුත් කරන අහසට සල්ෆර් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග නිකුත් වුණාන් පස්සේ වැස්ස වලට පුතේ මේ වායු ජලය දිය වෙනවා. ඒ වායු අහසට තියෙනවනේ. වායු ජලය දිය වෙනවා. දිය වුණාන් පස්සේ මේ වායු වර්ග ආම්ලිකයි. හැදෙනවා සල්ෆුරික් ආම්ලය හැදෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් දිය වුණාන් පස්සේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් දිය වුණාන් පස්සේ හැදෙනවා නයිට්‍රික් ආම්ලය. ආම්ල වර්ග. ඒකට මේ වගේ අම්ල වර්ග වැඩෙන පොළවට. අපි කියනවා අම්ල වැස්ස කියලා. ඒකට පොළොව මත තියෙන ගස් මැරෙනවා. සමහර සත්තු මැරෙනවා. එකපාර මැරෙන්නේ නැහැ ඉතින්. අම්ල කියන්නේ මේ ඇසිඩ් කෙලින් වැටෙනවා නෙමෙයි. අම්ලකදී වැඩි ඒතකොට ජලයේ. ඒතකොට දැන් ඔය සමහර ගොඩනැගිලි වලට හානි වෙනවා. ඒ කියන්නේ කිරිගරුඬ වලින් ගොඩනැගිලි දැන් ඔය ඉන්දියාවේ තියෙන ටජ් මහල් වගේ ගොඩනැගිලි වලට අම්ල වැස්ස වලින් හානි වෙලා තිබුණා. ඒතකොට ඒ වගේ දේවල් දි รา පත් වීමක් සිද්ධ වෙනවා අම්ල හින්දා. අන්න ඒ වගේ හානි වෙනවා අම්ල වැස්ස නිසා. ඒ වගේම සමහර ශාක එහෙම මැරෙනවා. කුඩා ජීවි වර්ග සමහරට වඳ වෙන්න පුළුවන් අම්ල වැස්ස නිසා. ඒ වගේම යකඩ වගේ දේවල් එලී දාලා තියෙනවා නම් එහෙම ඔයගොල්ලන්ගේ වාහනේම දි รา පත් වැඩි වෙනවා අම්ල වැස්ස වලට ලක් වුණාන් පස්සේ. තේරෙනවද පුතේ? ඔය අහලා ඇති ඔයගොල්ලෝ වාහනේම වැස්සට තිබුණාන් පස්සේ ගෙදරම හොදනවා කට්ටිය. බයික් එක මොකක් වැඩේ කරනවා. හොදන්නේ ඇයි? ඒ සාමාන්‍ය වැහි ජලය පොඩ ආම්ලිකයක් කොහොමද? ආම්ලික නේ පොඩ අම්ල ගතියක් තියෙනවා. අම්ල කියන්නේ අඹුල් ගතියක් තියෙනවා ජලයේ. අපිට තේරෙන්නේ නැහැ එච්චර ඒක. අම්ල ජලය හොඳ නැහැලු නේද වාහන වලට? ඒක තමයි මම කියන්නේ. ඒතකොට වාහන දි รา පත් වෙනවා පුතේ. ඉතින් ඒකයි සාමාන්‍ය වැහි ජලයත් පොඩ්ඩක් ආම්ලිකයි. සාමාන්‍ය වැහි ජලය දැන් අම්ල මේ වගේ දූෂණ වුණාන් පස්සේ ආම්ලික වැඩි වෙනවා. ඒතකොට කොහොමත් මේ ජලය වැටුණාන් පස්සේ අපේ වාහනේ එහෙම දි รา පත් වෙන්න පුළුවන්. එහෙනම් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. ඊළඟ පුතේ තුන්වෙනි කරුණ තුන්වෙනි අහිතකර බලපෑම මොකද්ද? අම්ල වැසි ඇතිවීම. ඊළඟ එක අපි කතා කරන්නේ මොකද්ද? අර දැන් ඔය ඕසෝන් ස්තරය බලමුකෝ. ඕසෝන් ස්තරය දැන් ඔක හානි වුණාන් පස්සේ දැන් ඔකට හානි වෙන මිනිස්සු කරන දේවල් හින්දා අමාරු වායු වර්ග හින්දා මේ ස්තරය තුනී වෙනවා. තුනී වෙනවම හොදන්නේ අර අහිතකර කිරණ වර්ග එන්න පුළුවන් අපේ පෘථුවියට. ආපහු පෘථු උෂ්ණත් ඉහළ යනවා. ඒ මිනිසුන්ට රෝග හැදෙනවා. ඒවා වෙන්න පුළුවන්. ව්‍යාකරණ පොතේ ඊළඟ කරුණ පරිසර උෂ්ණත්වය ඉහළ යාම. තමන්ගොන කාබන් ඩයොක්සයිඩ් වගේ වායු හින්දා ඒකත් සමහර ලාවට දූෂකයක් වෙනවා. අයි වැඩි වුණාන් පස්සේ වායුව තාප රඳව ගන්නවා. එතකොට ප්‍රදූෂණ ඉහළ ගියාන් පස්සේ ඒක හානි වෙන්න පුළුවන්. ඔය ග්ලැසියර් දිය වෙනවා. අයිස් කඳු දිය වුණාන් පස්සේ ජල මට්ටම වැඩි වෙන මුහුදේ. එතකොට දූපත් එහෙම යට වෙලා යනවා. වෙන්න පුළුවන්.
උෂ්ණත්වය කියලා යමත් එක පෘථිවියේ. හරිද පුතේ? පැහැදිලිද ඔයගලන්ට ඒක? පැහැදිලි. ඔව්. ඊළඟ කරුණ මොකක්ද ඊළඟ කරුණ පුතේ? වාතයේ පැහැදිලිව අඩුවීම වෙන්න පුළුවන්. ඇයි? වාතයේ දූල අංශ ගුරුනම් පස්සේ අපිට පේන්නේ නැහැ ඈත තියෙන දේවල්. කාබන් අංශ ගහුනම් පස්සේ අපිට අහසවත් පේන්නේ නැහැ හරියට. ඔය කොළඹ දිහා සමහරලාට ඒ අවස්ථාව වෙනවා. හරියට ඈත පේන්නේ නැහැ දූල වලින් පිරීලා. හැම අවස්ථාවක් එනවා. මතකද ඔයගොල්ලන්ට කාලයක් මේ ළඟදී දැන් අවුරුද්දක් කලින් එක්තරා දූල වලාවක් කොළඹට ඇවිල්ලා තිබුණා ඉන්දියාවේ ඉඳලා. ඒ දූල වලාව ඇවිල්ලා තිබුණේ වාහනවල හා කර්මාන්තවල දුම් එකතු වෙලා තමයි වලාකුළු හැදලා තිබුණේ. වලාකුළු හින්දා කොළඹ නගරය තුල ඇතුල් වීමත් පොඩ්ඩක් අර කට්ටියක මාස් දාන් ඉන්න එහෙම කියලා ඒ දූවිලි අංශු හා අහිතකර අංශු තියෙනවා කියලා ආපු වලාකුළේ. ඒ කියන්නේ ඒ අහිතකර දේවල් හින්දා අපි මේ සමහර කොළඹ අහසේවත් දකින්න හම්බ වෙනා මේක. දැන් අඩු මේ ටිකේ දැන් කර්මාන්තවල වැඩ කරන්නේ නැති හින්දා හරියට අහස උඩ පේන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් වර්ණය වෙනස් වෙලා තියෙන්නේ. ලා කහ පාට වගේ පේන්නේ. හරියට නිල් පාට අහස දකින්න හම්බෙන අවස්ථා තියෙනවා. ඒක කර්මාන්තසලා තියෙන පැත්තේ ලංකාවේ නේ ඉන්දියාවේ මේ චීන හැම ගොඩක් මේක තියෙනවා. සමහර පැති වල අහස පේන්නේ නැහැ හරියට. අහස උඩ අංශුලින් වැහිලා. ඒතකොට මොකද වෙන්නේ? වාතයේ පැහැදිලි බව අඩු වෙනවා. ලියන්න කරන ලියා ගන්න අන්තිම කරුණ. වාතයේ පැහැදිලි බව. වාතයේ පැහැදිලි බව නැත්නම් අපි කියන පාරදෘශ්‍ය කියලා. පාරදෘශ්‍ය බව අඩුවීම. හරිද පුතේ? පැහැදිලිද ඒක? පැහැදිලි සර්. ඔව්. පැහැදිලි සර්. හරි. අපිට දැන් කතා කරන්න තියෙන්නේ අද වික්වන්න පාඩම කරගෙන ගියා. මාරු පාඩම නෙවෙයි නේද කමක් නැහැ. අපිට දැන් කතා කරන්න තියෙන්නේ මේ වායුගොලේ වායු දූෂණය අඩු කරගන්න. නැත්නම් අවම කරගන්න අපිට නැති කරන්න මමාරු නෙමෙයි ඇත්තටම. අපිට වහන්නවත් නැන්නත් බෑ. අපිට කර්මාන්තශාලා වහන්නත් බෑ. නේ? අපිට හින්දා ඒවා කරන්න බැරි දේවල් තියෙනවානේ. ඒ හින්දා අපිට පුළුවන් මේක අඩු කරගන්න. වනාන්තර විනාශ කරන නවත්තන්නත් අමාරුයි. යම් ප්‍රමාණයකට කැලේ කපනවානේ මිනිස්සු. වවන්න හරි කපනවා. ඒ හින්දා හැමදේම නවත්තන්න බෑ. යම් ප්‍රමාණයකට අපිට මේ නවත්තන්න පුළුවන්. අපි බලමු අපි කොහොමද නවත්තන්නේ කියලා. නැත්තම් නවත්තන්නේ නෙමෙයි අඩු කරගන්නේ කියලා. ටූට් එක තියෙනවා වායු දූෂණය නෙමෙයි වායු දූෂණ අවම කිරීමට ගත ක්‍රියාමාර්ග කියලා. දැන් අපේ වාහනවල එන්ජිම හරිය ටියුන් කරලා නැත්තම් ඔයාලා දන්නවා මේ කළු දුම් නිකුත් වෙනවා. දැන් මෑතක ඉඳලා අපි දන්නවා වාහන දුම් පරීක්ෂාවක් කරනවා. ඒ පරීක්ෂාවෙන් බලනවා වාහනවල අහිතකර වායුන් පිට වෙනවද කියලා. එන්ජිම ටියුන් කරාන් පස්සේ ඒ වායුන් පිට වෙන්නේ නැහැ. එන්ජිම සර්විස් කරලා ටියුන් කරන්න කියලා කියනතොර ටියුන් කරාන් පස්සේ ඒගොල්ලෝ ඒ එන්ජිමේ තත්ත්වය ඉහළට දැම්මන් පස්සේ ඒ වායුව පිට වෙන්නේ නැහැ. අහිතකර වායුව පිට වෙන්නේ නැහැ ඉන්ධන දහණයෙන් පස්සේ. එන්ජිමකින් අධික ලෙස කළු දුම් පිට වෙනවා නම් වාහනයක වාහනය සුසර කරලා ටියුන් කරනවා කියන එක සුසර කරනවා කියන එක කරාන් පස්සේ ඒ දුම් පිට වීම අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි කරුණ තමයි අවම කරගන්න තියෙන ඉන්ධන දහන අඩු කරන එක. ඉන්ධන දහනය කියන්නේ පොසල් ඉන්ධන කියලා කියන්නේ ඔය ඩීසල් පෙට්‍රල් වගේ ඒවා දහන අඩු කරොත් එහෙම ඒ ඉන්ධන දහනෙන් නිකුත් වෙන අහිතකර වායුන් නිකුත් වීම නවතිනවා. අපිට ඒකත් කරන්න බැහැනේ. නවත්තන්නම බෑ. ඉතින් කරන්න පුළුවන් එක අඩු කිරීම තමයි. ඒ අඩු කරාන් පස්සේ ඉතින් අපිට පුළුවන්කම හම්බ වෙනවා දූෂණ අඩු කරන්න. ඉතින් කවුරුත් මේව කරන්නේ නැහැ. අපි දුගන්නවා මේව කරාම වෙනවා කියලා. කට්ටියම කරන්නේ නැහැ ඉතින්නේ. ඊළඟ එක මොකද්ද? සර් කසලකුණු මේ පුච්චන්න නැතුව ඉන්නකොට හරි අපි ඒක කතා කරමු ඉස්සරහට තියෙන එක. හරි. ඊළඟට තුන්වෙනි එක තමයි පරිසර හිතකාමී බල ශක්ති භාවිතා කිරීම. පරිසර හිතකාමී බල ශක්ති. මොනවද ඒ කියන්නේ? අපි සාමාන්‍ය ඉන්ධන දහනය කරනාන් පස්සේ පරිසර දූෂණය වෙනවා. අපි පාවිච්චි කරනවා සූර්ය ශක්තිය. අපි පාවිච්චි කරනවා සුළං බලය. අපි පාවිච්චි කරනවා මේ පාවිච්චි කරන ජලයේ මේ ගලාන ජලය වල පාවිච්චි කරනවා. මුහුදු රළ භාවිතා කරනවා. ඔව් කියන්න. පරිසර දහනය පරිසර හිතකා සර් නැව මේ විනාශ කර දාලා තියෙන්නේ මේ වනාන්තර ආය මේ වගේ භෝග වගා කරන්න පුළුවන් නේද සර්? ඔව් පුතේ ඉන්නකෝ මම මේ කියන්නේ මොකක්ද කියන එක හොයද මම මේක ඉවර කරගෙන ඉන්න පුතේ පොඩ්ඩක් හරි. අහගන්න මේක. එතකොට ඉන්ධන දහනය කිරීමේ ක්‍රියාව නවත්තලා අපි දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ගෙදර
දැන් ගෙදරක ඉන්ධන දහනය කරලා නම් දැන් ඉන්ධන දහනයෙන් දැන් ගෙදරවල සාමාන්‍යව කරනවාට හිතමු ඔයගොල්ලෝ දැන් ගෑස් පාවිච්චි කරනවා ගෙදර. ගෑස් පාවිච්චි කරලා කෑම වෙනවා. ඔයාලා ජීව වායුව භාවිතා කරනවා. එතනදී යම් පරිසරයකට එකතු වෙනවා දුම හැබැයි එකතු වුණාට එතනදී අර අහිතකර වායු වර්ග නිකුත්ම අඩුයි. ඒ ජීව වායුව නිකුත් වෙන්නේ. එතනදී කාබන් ඩයොක්සයිඩ් මීතේන් පිට වුණාට අර වගේ කලින් වගේ අහිතකර සල්ෆර් ඩයොක්සයිඩ් වගේ පිට වෙන්නේ නැහැ. එතකොට ඒකේ යම් වාසියක් තියෙනවා. ඒ වගේම ඊට වැඩි වාසියක් තියෙනවා. අපි ඉන්ධන දහනය කිරීමෙන් ලබා ගන්න ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් අපි ලංකාවේ විදුලිය පාවිච්චි කරන්නේ ඉන්ධන දහනයෙන්. ඩීසල් බලාගාරات ලංකාවේ තියෙනවා. ගල්ලංගුරු බලාගාර ලංකාවේ තියෙනවා. අපිට පුළුවන් නම් පාවිච්චි කරන්න ඉරේලිය නැත්නම් සුළං බලය අපේ පරිසරය ආරක්ෂා වෙනවා. ඒ ඉන්ධන දහනය කිරීම අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉරලින් දුවන වාහන තියෙනවා. ඒ වගේම විදුලියෙන් වැඩ කරන වාහන තියෙනවා. ඒවා භාවිතා කිරීමෙන් පරිසරයට දුම් නිකුත් වෙන්නේ නැහැ. නේද පුතේ? හරි. ඔව් සර්. ඊළඟ පුතේ ඔව් සර්. ඔය බලාගාර වලින් බලාගාර නෙමෙයි කර්මාන්තශාලා වලින් නිකුත් කරන වායු වර්ග පෙරන්න පුළුවන් අපිට. අහිතර වායු නිකුත් කරනනේ නිකුත් කරන්නේ නැතුව ඒක එකතු කරගෙන ඒක අයින් කරලා හොඳ වායු විතර නිකුත් කරනවා. අර වායු ටික එකතු කරලා මොන හරි ක්‍රමයකට ඒක ඉවත් කිරීමේ ක්‍රම තියෙනවා. වෙන අපි හිතමු ඒ ද්‍රාවණයට එකතු කරලා ඒක වෙන නිෂ්පාදනයක් හදා ගන්න පුළුවන්. වායු වර්ග මොකක් හරි මේ ද්‍රවයක් තුලින් යවලා ඒක දිය කරනවා ඒ ද්‍රවයේ. ඒකට වායු ටික නිකුත් වෙන්නේ නැහැ වාතයට. එහෙම ක්‍රම තියෙනවා. ඊළඟට පුතේ අර දුව කියප එක කුණු පිලිස්සීම කරන එක හොඳ දෙයක් නෙමෙයි. පුළුවන් නේ කොම්පෝස්ට් දාන්න පුළුවන් නම් පුළුසන් නැතුව ඒක වටිනවා. ඒතකොට ප්ලාස්ටික් වගේ දේවල් වුණත් එහෙම මොකද වෙන්නේ? ඒවා පොර කරන්න බෑනේ. ඒවා අපිට පුළුවන් ආයෙ පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒ වාජනේ නෙමෙයි. ඒක අරන් ගිහිල්ලා ආපහු කුඩු කරලා ඒක ප්ලාස්ටික් ආපහු හදලා ඒ වලින් ආයෙ අලුත් දේවල් හදන්න පුළුවන්කම තියෙනවා. අපි කියන එකට ප්‍රතිචක්‍රීකරණය කියලා. නැවත නැවත මේ ප්ලාස්ටික් වර්ග වගේ දේවල්, වීදුරු වගේ දේවල් ආයෙ භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම කරාන් පස්සේ වීදුරු නම් ඉතින් රත් කරාට ගිනි ගන්න නැහැ. ප්ලාස්ටික් වගේ පොලිතින් වගේ දේවල් පුච්චන්න නැතුව ඒවා නැවත භාවිතා කරන්න විදිහට ආපහු හදන්න පුළුවන්කම තියෙනවා. මේවා කුඩු කරලා ඒ වගේ දේවල් වලට දෙන්න පුළුවන්. එතකොට පරිසරයට රකින්න. අනිත් වනාන්තර ආරක්ෂා කිරීම. කැලෑ කපන්න නැතුව ඉන්නවා නම් ඒකත් මේ පරිසරයේ දූෂණය වළක්වන්න හොඳ හේතුවක් වෙනවා. ඊළඟට තමයි දුව කිව්වේ කපපු ඔය කපලා විනාශ කරපු වනාන්තරවල බෝග හිටවන්න පුළුවන් නේද? ඔව් ඒක තමයි ආපහු වනාන්තර වවන්න පුළුවන් ආපහු. අලුතෙන් වනාන්තර ආපහු වගා කරන්න පුළුවන්. ඒකත් හොඳ දෙයක් අපිට මේ වනාන්තරවල වෙච්ච ඒ හානිය වළක්වලා ඉස්සරහට ඉදිරි අනාගතයේදී දූෂණය වළක්වන්න වගේම දූෂණය වෙච්ච වායු ගෝලය ආපහු හදා ගන්නත් නැවත වනගා කිරීම හේතුවක් වෙනවා. හරිද පුතේ? හරි. හරි. එතන පුතේ ලංකාවේ නෑ මේවා. පිටරටවල පුතේ තියෙනවා, ඉන්දියාවෙමත් තියෙනවා. ඔය උස්ම ගන්න අමාරුනාන් පස්සේ කුටි හදලා දෙනවා. කාමර තියෙනවා. ගිහිල්ලා සල්ලි ගෙවලා පුළුවන් ඔක්සිජන් වායුව ලබා ගන්න. පොඩි වෙලාවකට. එතකොට එහෙම තියන්නේ ඇයි? ඒ රටවල වායු ගෝල දූෂිතයි. හොඩේ. ඊළඟ අපිට කැස්සක් එනවා. අපිට හැදෙනවා. දැන් මේ කොරෝනා කැස්ස නෙමෙයි. අපිට නිකන් කැස්සක් වෙන එකපාරටම. කොරෝනා හින්දා නෙමෙයි. මම මේ කියන්නේ. වායු ගෝල දූෂණය හින්දා. අර දුව ඉස්සලා කිව්වේ කැස්ස එනවා කියලා. දුම්මහාන් පස්සේ ඒ වගේ කැස්සක්. ඒක උස්ම අමාරුකමක් ඇති වෙනවා. එතකොට සල්ලි ගෙවලා ගිහිල්ලා නහයට සෙට් කරගෙන ඔක්සිජන් වායුව විනාඩි 10ක් විතර වගේ ඉඳලා යන්න පුළුවන්කම තියෙනවා. ඒක කරන්න වෙලා තියෙන්නේ නගරවල දූෂණය වැඩි වෙච්ච ඉඳ වායු ගෝලේ. ඊට පස්සේ අනිත් එක තමයි අපි දැනගන්න ඕන පුතේ මොකද්ද? මේ පරිසර රකින්න ආරක්ෂා කරන්න. අපි පුරවැසියෝනේ දැන් ඔයගොල්ලෝ පුංචි පුරවැසියෝ. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ නම් මම දන්නවා මේ වගේ පරිසර දූෂණ ක්‍රියාකරන ඔයගොල්ලෝ කරන්නේ නැහැ. රෙඩියු කරනවානේ. දැන් ගෙදර සමහරට ප්ලාස්ටික් පුච්චනවා ඔයාලා කියන්න පුළුවන්. එහෙම කරන්න එපා. ඔක හොඳ නැහැ. එහෙම වුණාම පස්සේ පරිසර දූෂණය වෙනවා. අපි ඒක වෙන දෙයක් කරමු මොකක් හරි. දැන් ලංකාවේ නම් ඉතින් වැඩක් නැහැ. පිටරටවල නම් ඒවා ගන්නවා ආපහු. පොලිතින් කවරෙම ආපහු ගන්නවා. රජයේ මගින් හෝ වෙනත් කම්පැනි අරගෙන ආපහු ඒවා වලින් ආයේ ප්ලාස්ටික් දේවල් හදනවා. අලුතෙන් ප්ලාස්ටික් දේවල් හදන්න මේ ප්ලාස්ටික් මේ හදන්න වෙන දේවල් ගන්න ඕනේ නැහැ. අර වගේම ආපහු කරකවලා ආපහු වෙනවා. අපි කියන ප්‍රතිචක්‍රීකරණය කියලා. ඒක ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඉතින් ලංකාවේදී නම් මේක ක්‍රියාත්මක වෙන අඩුයි. ඒ වුණාට පුළුවන් තරම් පුච්චන්න නැතුව ඉන්න ඒවා වෙන ක්‍රමයකට දි รา පත් වෙන්න ක්‍රමයකට සලස්වන්න බැරි න අඩුතරමේ නැවත භාවිතා කිරීම කරන්න. එතකොට පොලිතින් දැන් හිතන්න ඔය කඩේ ගියාන් පස්සේ පොලිතින් කවර දෙනවා. එතන shopping දෙනවනේ. ආයෙත් ආයෙත් දෙනවා. බලනකොට ඒකම ආයෙ අරන් ගියොත් එimhe ඔයාලට පුළුවන් ඒක භාවිතා කිරීම අඩු කරන්න. ඔයගොල්ලෝ හැමෝම කරනවා නම් ඒක යම් ප්‍රමාණයකට අඩුවක් වෙන්න පුළුවන්. පොලිතින් භාවිතය ඒ වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට පුච්චන්න
පොලිතින් ඉතුරු වෙන්නේ නැහැ. හරිද පුතේ? ඔයාලට පැහැදිලිද ඒක? ඔව් සර්. ඔව්. පැහැදිලි. හරි. එහෙනම් පුතේ මේකේ නෝට් එක මම ඔයගලන්ට දැන් දෙන්නේ නැහැ. ඔයාලගේ මේ අච්චු පුතේ මේ ටික තියෙනවා. අච්චු පුතේ ඔයගොල්ලන්ගේ පිටුව බලන්න පිටුව ලිව්වා සර් ටික. 39 39 නේ. 39 වෙනි ඔව්, පිටුවේ අන්න තියෙනවා ඒකේ ටික ලිව්වා. ඒකේ මේ ටික තියෙනවා. ඔයාලා පුළුවන් බලන්න ලියන්න. එතකොට දැන් සමහර දුවෙක් ඉන්නවනේ මම ඉංග්‍රීසි මීඩියම් දුවෙක් ඉන්නවනේ. ඒ දුවට ඕන්නම පොතේ මේ PDF එක එවන්නම්. දුවට පොත නැත්තම් කියන්න. එතකොට පුළුවන් බලාගෙන ඒ ටික ලියා ගන්න පුළුවන්. එතකොට මම ආපහු කියන්න ඕනේ නැව ටික පොතේ ටික තියෙනවනේ. ඒක බලාගෙනම ඔයාලා ලියා ගන්න. මොකද මම කිව්වත් ওই ටික උනා කියන්නේ ඔයගොල්ලන්ට. හින්දා ඔයගොල්ලෝ ඒක බලාගෙන ඒ කරුණු ටික උතන ලියා ගන්න. මොකද්ද? වායු දූෂණ අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. හරි? ඔයාලා පැහැදිලිද ඒක පුතේ? ඔව් සර් ඔව් සර් හරි. පැහැදිලි. හරි. එහෙනම් පුතේ ඒ පාඩමේ කොටස අද අවසන් කරනවා. හරි? පන්ති ඉවර නෑ තාම. හරි. එතකොට අපිට දැන් ඔයගොල්ලෝ මේ පාඩම ඉවර වුණාන් පස්සේ පොතේ අභ්‍යාස ටික ඔක්කොම කරන්න ඕනේ. ඒ වගේම